අවසරයි ස්වාමීන් වහන්සේ අදත් සුපුරුදු පරිදි සසර නිවනට මාතෘකාව යටතේ 65 වන ධර්මදේශනාව ආරම්භ කිරීමටයි සූදානම්ව සිටින්නේ. මේ ධර්මදේශනා මාලාව මෙහම ලබන්නේ විචිත්‍ර ධර්ම කතේ කහපොළ ශ්‍රී සද්ධම්මා මහා විහාරය වරදන් කල්ල කරුණාගල මිහින්තලේ චිත්ත විවේකාරාමයේ උභය මහා විහාරාධිපති කමඨානාචාර්ය අතිපූජනීය නම කියන අවසරයි තපෝවනේ අරියදජ ස්වාමීන් වහන්සේ විසින් මාදනිතා ගෞරවයෙන් පාද නමස්කාරව ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා මේ ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි සෝම් තාක්ෂණයේ ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම ලංකාවේ වේලාවෙන් සවස් 2ටත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7:30ට ලෝකය පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන 65 වෙනි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ. මේ අද දේශනාවට අදාළ වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සලායතන වර්ගයේ මහා සලායතන විභාංග සූත්‍රය. මේ කොටසක් පසුගිය සතියේ දේශනාව තුළ ඇතුළත් වුණා. ඒ ඉතිරි කොටස තමයි අද දේශනා කරන්නේ. අපි මේ ධර්මය අවබෝධ කරගන්නට අපට තියෙන්නේ කරුණු දෙකයි. ඒ දෙක තුලින් ඕනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්මයන් තේරුම් ගන්න අවබෝධ කරගන්න. බාහිර ලෝකයේ අදාළ වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස ක්‍රියාත්මක වෙන තාක්කල් තමයි බාහිර ලෝකයේ අපට අවශ්‍ය වෙන්නේ. ඒ නැති තාක්කල් බාහිර ලෝකයෙන් අපට වැඩක් නැහැ. දැන් බාහිර ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු තුනකින් පැහැදිලි කරා. ඒ තමයි බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම. ඒ විශ්වයේ පැවැත්මට. තර සත්‍යයේ පැවැත්මට දේශනා කළේ කරුණු දෙකයි. තමයි කම්ම නියාම, චිත්ත නියාම. එනම් මේ ධර්මය මේ චතුරාර්ය සත්‍ය ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද කර්මය හා පුනර්භවය අතිශය ගැඹීර දේවල් සියල්ල හොයාගන්න තියෙන්නේ ප්‍රවෘත්තිය හොයාගන්න තියෙන්නේ පැවැත්ම හා නැවැත්ම මේ කම්ම චිත්ත කියන ධර්මතා දෙක ඒ තමයි සත්‍යයේ පැවැත්මට දේශනා කළේ කම්ම නියාම චිත්ත නියාම තර නියාම ධර්ම පහක් ඔයත් අහලා තියෙනවා දන්නවා ඒ පිළිබඳව ශ්‍රවණය කරලා තියෙනවා. තර බීජ නියාම බාහිර ලෝකයට අදාළ එකක්. අබෑටයක් හිටවුවොත් අඹ පැලයක්. ඒ කියන්නේ අඹ ගහක්. ඒ කියන්නේ අඹ ගෙඩි. හැබැයි අඹ ඇටයයි හිටෙව්වේ එක අඹ ගෙඩියක් නෙමෙයි. අඹ ගෙඩි 10000 ගාණක්. ඒක සම්බන්ධ කරන මේ කම්ම නියාමත් එක්ක බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කරන එක උපමාවට අරගෙන. මේ බීජ නියාමයේ දේශනා කරේ විශ්වයේ පැවැත්මට. ඒක උපමාවට ගත්ත මේ කර්මය ක්‍රියාත්මක වෙන ආකාරය කියලා දෙන්නේ.
තර අඹ ඇටයයි හිටෙව්වේ අඹ පැලයක් අඹ ගහක් අඹ ගෙඩියක් නෙමෙයි. 100,000 ගාණක් අඹ කඩන්න පුළුවන්. ඒ වගේ තමයි කර්මයේ විපාක දෙන්නෙත් එන්නේ ආකාරයයි කියන එක උපමාවට අරගෙන පෙන්නනවා. තර විපාක දෙන්නේ එක කුසල කර්මයට එක ආත්ම භවයක් නෙමෙයි විපාක. එක අකුසල කර්මයටත් එක ආත්ම භවයක් නෙමෙයි විපාක. ආත්ම 100,000 ගාණක් එක කර්මයේ විපාක තියෙනවා. කුසල අකුසල දෙකම. කුසලයත් ඒ වගේ. අකුසලයත් ඒ වගේ. නම් පෙරේ උපමාවට අරන් දේශනා කළේ. අනිත් දෙක නම් විශ්වයට තමයි අදාළ ඍතු න්‍යාම ධම්ම නියාම ධම්ම නියාම කියන එකත් දැන් බුදුරජාණන් වහන්සේ කුසිත දිව්‍ය ලෝකෙන් නික්මෙනකොට එක ලෝක ධර්මතාවයක් ධම්ම නියාමයක් මහ පොළොව වෙවුලනවා කම්පා වෙනවා හෙලවෙනවා. ඒක ධර්මතාවයක් ලෝක ධර්මතාවයක් ධම්ම නියාම. තරමව කුස තුලේ පිළිසඳ ගන්න අවස්ථාව ඒ වගේම බිහි වෙන අවස්ථාව ඒ වගේම ගිහිගේ අතහරින අවස්ථාව ඒ වගේම බුදු වෙන අවස්ථාව ඒ වගේම ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරන අවස්ථාව ඒ වගේම ආයු සංස්කාරය අතහරින වෙලාව පිරිනවන් පාන වෙලාව මේ සෑම වෙලාවකම මේ මහ පොළව ගිඩි ගිඩි ගාලා වෙවුලනවා කම්පා වෙනවා. ඒක මහ පොළොවට දරා ගන්න බෑ. ඒක ධම්ම නියාම. ඒතර මේ සත්‍යාගයේ ප්‍රවෘත්තියට තියෙන්නේ කරුණු දෙකයි. කම්ම නියාම චිත්ත නියාම. අපේ දෙක තුලින් ඕනේ පැවැත්ම තෝරගන්නවද නැවැත්ම තෝරගන්නවද? ඔය දෙක විභාග කරපුවාම තමයි තේරෙන්නේ පැවැත්ම නිස්සාරයි කියන එක. හරයක් නැහැ කියන එක. වටිනාකමක් නැහැ, අර්ථයක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. නේ? කර්ම කියන ඒවා ගොඩනගින්නේ සිතේ. එනත් සිතේ ප්‍රවෘත්තිය තියෙනකම් අසකන නාස්‍ය දිව ශරීරය මනස. ත්‍රමේ හයම ක්‍රියාකාරීත්වය. මහා සලායතන විභාග සූත්‍රය. ත්‍රමේ හය ක්‍රියාත්මක වෙන තැන තමයි බුදුරජාණන් වහන්සේ දුක හැටියට පෙන්වන්නේ. බීජ න්‍යාමයේ දුකක් හැටියට පෙන්වන්නේ. හැබැයි ඒකේ විනාශය දුකක් හැටියට පෙන්වනවා සත්‍යයේ පැවැත්මට ඒක ප්‍රයෝජන නිසා. ඒතර ඍතු න්‍යාම ධම්ම නියාම ඒවා විශ්ේ පැවැත්මට. එහෙනම් කම්ම නියාම චිත්ත නියාම. ඒක තේරුම් ගන්න පුළුවන් දැන් මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන එකවත් තේරුම් ගන්න පුළුවන් ලෝකේ තාම සුළු දෙනෙකුට විතරයි. තා සුළු පිරිසකට විතරයි. කීප දෙනෙකුට විතරයි. කම්ම නියාමයේ තේරෙන්නේ. චිත්ත නියාමයේ. ඒ සියලු දෙයට කර්ම වලට මූලික වෙන්නේ සිත. සිත තමයි ප්‍රධාන. සිත තමයි මූලික. එන සත්‍යයේ පැවැත්ම ගෙනියන්නේ කොහොමද? කම්ම නියාම හා චිත්ත නියාම කියන ධර්මතා දෙකෙන්. ඒ තමයි කර්මයේ ශේකවල සිතේ ප්‍රවෘත්තිය නැහැ. ඒ කර්ම මතනේ සිත තියෙන්නේ. කර්ම මතයි සිත පවතින්නේ. ඒ අනුව තමයි ප්‍රතිසන්දිය. ඒකට ආධාර කරන්නේ අර බාහිර විශ්ව ක්‍රියාත්මක වෙන අර ධර්මතා හතර සතර මහා ධාතු. එහෙනම් නවත්තන්න තියෙන්නේ මොකක්ද? දැන් දෙකේනොත් එකයි. කම්ම නියාමයේ නැවතුත් චිත්ත නියාමයේ නවතිනවා. සිතේ ප්‍රවෘත්ති නවත්තන්න නම් කර්ම. එහෙනම් කම්ම නියාමයේ අවසන් කරනවා. ඒ තමයි කර්මක්ෂය. දර කර්ම හැදෙන්නේ ආශ්‍රව හින්දා. එහෙනම් ආශ්‍රවසය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක මම ගොඩාක් දුර යන්න ඕනේ. ඔය ගොඩාක් දුර අවුරුදු ගණන් භාවනා කරන්න ඒම ගොඩක් දුර යන්න ඕනේ. ඒතර ෂෙයා කරන්න එන්නේ මොකද්ද කියන එක නෝනෙන් තේරුම් ගන්න ඕනේ. ඒතර කම්ම නියාම චිත්ත නියාම කියන ධර්මතා දෙක තුල තමයි ඇස කන නාසය දිව ශරීරය හා මනස. දැන් ඔය හයම ක්‍රියාත්මක වෙන්නේ ඔය ධර්මතා දෙක උඩ නෙමෙයි. ඔය ධර්මතා දෙක උඩ ක්‍රියාත්මක වෙන්නේ.
ඔව්. ඒ කියන්නේ සිතේ ප්‍රවෘත්තිය ගෙනියන්න මනුස්ස ලෝකේ සිතේ ප්‍රවෘත්තිය ගෙනියන්න තවත් තැන් තියෙනවා. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකේ. ඒතර අස කන නාසය දිව ශරීරය අපිට දැන් ලැබිලා තියෙන්නේ. ඒක මනුස්ස ලෝකේනේ. රූපාවචර බ්‍රහ්ම ලෝකේ, දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ, പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, නිරය. ඒවා අස කන නාසය දිව ශරීරය සිත. දර සිතේ ප්‍රවෘත්තියට ඉඩ දෙන්නේ කම්ම නියාමයේ. දර කර්මසේ කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපි කියනවා කුසල කර්ම ඕන කියලා නිවන් දකින්න. ඔව්. කුසල කර්ම ඕනේ. කුසල් නැති අයට, පින් නැති අයට නිවන් දකින්න බෑ. මේ කර්ම ඕනේ. හැබැයි අවසානයේ සේව වෙනවා. අවසානයේ අවසන් වෙනවා. ඒ කියන්නේ අරිහත්ත්වය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. රහතන් වහන්සේට කර්ම විපාක දෙන්නේ. කර්ම විපාක දෙන්න තරම් කර්ම ඕලාරික නැහැ, ප්‍රබල නැහැ, බලවත් නැහැ. ඒවේ ශක්තිය දුර්වල කරලා තියෙන්නේ. ඒවේ ශක්තිය අවසන් කරලා තියෙන්නේ. කර්මවල ශක්තිය. අපි ඒවා ශක්තිමත් කරන හොඳට. මොනවාද ශක්තිමත් කරන්නේ? ඒ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, අලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, අලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ඔහේ තමයි කර්ම බලවත් කරන්නේ. ඒතොර අලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කුසල පක්ෂය. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි අකුසල පක්ෂය. දැන් කර්ම හරි. අය නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතොර ඒ කර්ම හටගන්න මුල් 6යි. දැන් මුල් 6ම කපන රහතන් වහන්සේ. ඒක හිතන්න පුළුවන් රහතන් වහන්සේ ඒතොර කුසල් කරන්නේ නැද්ද කියලා. රහතන් වහන්සේ අතින් කුසල් කෙරෙනවා. හැබැයි ඒවට විපාක ශක්තියක් ඇති කරන්න බෑ. එයි ඇසගෙන අවබෝධ කරලා තියෙන්නේ. දැන් මේ සලායතන විභාංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තමයි. කොහමද? ඇස, කන, නාසය, දිව, ශරීරය, හා සිත. හයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. මේ ධර්මයන් නිසා උපදින සිත් හයයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ හය සම්බන්ධ කරන එකතු කරන ධර්මතා හයයි. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, චිව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. මේ ස්පර්ශ හය නිසා සිතේ හැසිරීම 18යි. සිතේ හැසිරීම 18යි. මොකද්ද? සොම්නස්, දොම්නස්, මදහ. ඇසෙන් 3යි. කනෙන් 3යි. සොම්නස්, දොම්නස්, මදහ. දැන් සිත හැසිරීම කියන්නේ මේ විඳීම්. එතකොට සොම්නස්, දොම්නස්, මදහ. නාසයෙන් 3යි. සොම්නස්, දොම්නස්, මදහ. දිවෙන් 3යි. සොම්නස්, දොම්නස්, මදහ. කයෙන් 3යි. සැප දුක් උපේක්ෂා. මනසින් 3යි. සොම්නස්, දොම්නස්, මදහ. 18යි. එතකොට දැන් ඒක අදාළ චිත්ත නියාමයි. දැන් හැසිරෙනව නේද සිත? ඒතර හැසිරෙනකොට මොනවාද ගොඩ නැගෙන්නේ? ඒ හැසිරෙන්න මුල් උනේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, අලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ හය පිළිබඳව නොදැන නොදැක. කියන්නේ නිවැරදිව නොදැන නොදැක ඇලෙන අයගේ පංච උපාදානස්කන්ධය වැඩෙනවා. ඔහුට මතු පුනර්භවය පිණිස තණ්හාව වැඩෙනවා. ඔහුට කායික මානසික දැවිල්ලක් වැඩෙනවා. ඔහු කයින් මානසින් දුකක් විඳිනවා. එහෙනම් දැන් හයේ ප්‍රවෘත්තිය මොකක්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන.
චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, චිව්වා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඒ ස්පර්ශය නිසා විඳීම් 6යි. විඳීම් 18යි. විඳීම් 18යි. සම්නස්, දමනස්, මදහ. මේ පිළිබඳව නිවැරදිව දැනගෙන, නිවැරදිව දැකගෙන ඇලෙන්නේ නැද්ද? ඇලෙන්නේ නැද්ද? නිවැරදිව දැනගෙන, නිවැරදිව දැකගෙන ඇලෙන්නේ නැද්ද? ඔහුගේ පංච උපාදානස්කන්ධය වැඩෙන්නේ නැහැ. ඔහුට මතු පුනර්භවය පිණිස තණ්හාව වැඩෙන්නේ නැහැ. ඔහුට කායික මානසික දැවිල්ලක් නැහැ. ඔහු කයින් මනසින් දුක් විඳින්නෙත් නැහැ. ආයි දේශනා කරනවා එතකොට බුදුරජාන් වහන්සේ මේ අනුව නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දක්ක ගන්නවද? එහෙනම් ඒක සමාධියයි. ඒ සමාධියයි. ඒතර සම්මාදිට්ඨිය, ඒතර නිවැරදිව කල්පනා කරනවද? සම්මා සංකප්පයයි. එතකොට ඔහුගේ කාය කර්මය පිරිසිදු වෙනවා, වචී කර්මය පිරිසිදු වෙනවා, ආචීවය පිරිසිදු වෙනවා. ඒතර සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආචීව. ඒතර සම්මාදිට්ඨි, සම්මා සංකප්ප දැන් පහයි. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන ඔහු සතර සතිපට්ඨානය වඩනවා. සතර ඉද්ධිපාද වඩනවා, සතර සම්‍යක් ප්‍රධාන වඩනවා, පංච ඉන්ද්‍රිය වඩනවා, පංච බල වඩනවා, සප්ත බොච්චංග වඩනවා. දැන් එතකොට මොකද? ඔහු නිවැරදිව යමක් අවබෝධ කරනවා නම් ඒ නිවැරදි වේදී අවබෝධ කරනවා. මොකද්ද නිවැරදිව අවබෝධ කරන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ. ඔහු නිවැරදිව අවබෝධ කරනවා. යමක් අයින් කරන්න තියෙනවා නම් ඔහු ඒ දේ අයින් කරනවා. මොකක්ද අයින් කරන්නේ? අවිද්‍යාවයි තණ්හාවයි. ඒ සඳහා ඔහු නිවැරදිව යමක් වඩනවාද? ඒ දේ වඩනවා. මොකක්ද? සමතය විදර්ශනාවයි යට පවතිනවා. එතන තියෙන සමතය විදර්ශනාවයි. ඒ අනුව ඔහු ධර්මතා දෙකක් සම්පූර්ණ කරනවා. ඒ විද්‍යාවයි විමුක්තියයි. එතනින් එහාට කරන්න දෙයක් නැහැ. එතන ඉවරයි. එහෙනම් මම ගිය සතියේ ඇස ගැන කතා කරා, කන ගැන කතා කරා. ඒ දෙක නිසා ඉදිරියට ගලාගෙන යන ආකාරය කතා කරනවා. උපාදානය වැඩෙන ආකාරය කතා කරනවා. දැන් අද කතා කරන්න තියෙන්නේ කරුණු හතරක්. ඒ තමයි නාස්‍ය මුල් වෙලා ඉදිරියට යන ආකාරය, අර කම්ම නියාම, චිත්ත නියාම කියන ධර්මතා දෙකක් අරගෙන දේශනා කරනවා. ඒක මම ගිය සතියේ ගත්තේ නැහැ. ප්‍රදීව, කය, මනස. මේ ධර්මතා හතර. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. නිවැරදිව දැනගෙන, නිවැරදිව දැකගෙන ඇලෙන්නේ නැද්ද? ඒතර නාසය ගැන නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. බාහිර ගන්ධය ගැන නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. ඒ දෙක නිසා උපදින සිත ගැන නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. ඒ කරුණ තුන එකතු කරන ස්පර්ශය, ගාන සම්පස්සය පිළිබඳව නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. ඒ ස්පර්ශය නිසා විඳින සොම්නස්, දොම්නස්, මදහත් නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. ඔහුගේ පංච උපාදානස්කන්ධය වැඩෙන්නේ. ඔහුට මතු පුනර්භවයේ පිණිස තෘෂ්ණාව වැඩෙන්නේ නැහැ. ඔහුට කායික මානසික දැවිල්ලක් නැහැ. ඒ අනුව කයින් මනසෙන් දුක් විඳින්නෙත් නැහැ. අර දුක් විඳින්නේ නැහැ කයින් මනසෙන්. එහෙනම් මේ ප්‍රවෘත්තිය විතර අපි තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අපි මේක විසඳ ගන්න ක්‍රමයක් අපිට කිව්වනේ. කොහොමද මේක විසඳගන්නේ කියලා? නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්නේ කොහොමද? ඒකට මම කරුණු හතක් ගිය සතියේ ගත්තා. විසඳගන්නේ කොහොමද? දැන් නිවැරදිව දැනගන්න ඉපි. නිවැරදිව දැක ගන්න ඕන. ඒතර නිවැරදිව දැක ගන්න හැබැයි මනසින්. මොකද
මේ නාසය කියන ධර්මතාවය බාහිරින් බලපුවම නාසයක්. ඒකට අපි නමක් දාලානේ තියෙන්නේ. චම්පු ගෙඩිය වගේ තියෙන මොහොන බැද්දේ තියෙන. ඔකට අපි නමක් දැම්ම නාසය කියලා. නැත්නම් අඳුර ගන්න විදියක් නෑ. නේ. දැන් සතර මහා ධාතු කිව්වොත් ඇසටත් කියන්න වෙන්නේ ඒකනේ. ඒතර කනටත් කියන්න වෙන්නේ ඒක, නාසයටත් කියන්න වෙන්නේ ඒක, දිවටත් කියන්න වෙන්නේ ඒක, ශරීරයට කියන්න වෙන්නේත් ඒක. එයි. ඒ ඔක්කොම සකස් වෙලා තියෙන්නේ ඒ ශක්තියන් හතරෙන්, ඒ ධාතු හතරෙන්. එහෙනම් අපි වෙන් වශයෙන් හඳුන ගන්න තමයි ওই නාසය කියලා එකක් දුන්නේ. නාසය කිව්වම දාන්න. කන කිව්වම දාන්න. ඇස කිව්වම දාන්න. එහෙනම් නිවැරදිව දැනගන්න කියන්නේ මෙතනදී. ඒක නිවැරදිව දැනගන්න නම් නිවැරදිව දැක ගන්න නම්. දැන් දන්නවා හැබැයි හොඳට. සතර මහා ධාතු තමයි කියලා. දන්නවා. ඔබ දකින්නේ නැහැ නේකනේ වෙලා තියෙන්නේ. එයි. ඒ යථා ස්වභාවය මනසට ඇතුල් කරන්නේ හරියටම. හරියටම සිතට ඇතුල් කරන්න ඕනේ. මෙන්න මේ ධර්මතා හතරයි මෙතන තියෙන්නේ. මේ ධර්මතා හතරේ ක්‍රියාකාරීත්වය මෙතන තියෙන්නේ. කියන එක සිතට ඇතුල් කරන්න ඕනේ. ඒ ඇතුල් නොවන තාක් කල් අර පරණ දකින්න ස්වභාවයට පැරණි දැක්කේ අතීතයේ දැකපු ස්වභාවයට අනුවම සිත හැසිරෙනවා. ඒතර පේන්නේ නාසයම තමයි. ඒතර නිවැරදිව දැනගත්ත හැබැයි නිවැරදිව දන්නවා. හැබැයි දැක්කේ නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන වචන දෙකක්. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගෙන ඇලෙන්නේ නැද්ද? එහෙනම් දැනගත්තට මදිනේ. දැක ගන්න ඕනේ. එහෙනම් දකින්නේ සතර මහා ධාතු පේන්නේ නැහැ. අයක දකින්න තියෙන මනසින්. ඒක තමයි මනසින්. ඒක සිතට ඇතුල් කරන්න ඕනේ. මේ වෙන්නේ. සිතට ඇතුල් කරලා ඒ හොයාගෙන යන්න පුළුවන් තමයි. කවුරුත් ඕනේ. පුළුවන් හොයාගෙන. ඇයි? ඉතින් ඒ කියන චිත්‍රය තමන්ගේ සිතට ඇතුල් කරලා නේ තියෙන්නේ. දැන් තමන් එදිනෙදා පරිහරණය කරන උපකරණ තමන්ගේ සිතට ඇතුල් කරලා නැද්ද? ඇතුල් කරලා තියෙන්නේ. ඒතකොට ඒව ඇතුල් කරලා තියෙන හින්දා නේද ඒව තියෙන තැන දන්නේ. ශරණෙන් දැනගන්න. ඒව සිතට ඇතුල් කරලා තියෙනවා. හරියටම. තමන්ගේ දුව ගැන, ස්වාමි දියණිය ගැන, එතකොට පුතුණුවන් ගැන, එතකොට ගෙදර තියෙන උපකරණ, වාහනේ ගැන, එතකොට ඉඩ කඩන් තියෙන ඒවා ගැන, රත්තරන් උපආභරණ තියෙනවා නම් ඒවා, ඒ ඔක්කොම සිතට හොඳට ඇතුල් කරලා තියෙනවා. දැන් මේ තාම සිතට ඇතුල් කරලා නැහැ. සිතට ඇතුල් කළොත් නිවැරදිව දැర్శණය වෙනවා. දැන් තමන් පාවිච්චි කරන යම් ආභරණයක් ඔය හරි තිබ්බොත් තමන්ට කියනවා මේක මදි. ඒක කියන්නේ. ඇයි ඒක සිතට ඇතුල් කරලා තියෙනවා හොඳට. ඒ අනුව ඒක දැක්ක ගමන් කියනවා මේක මදි. මේක මම පාවිච්චි කරපේ. මේක මම පාවිච්චි කරන එක. ඒ කියන්නේ ඒ ස්වභාවය හොඳට සිතට ඇතුල් කරලා තියෙනවා. හැබැයි මේ නිවැරදි ආකාරයට සිතට ඇතුල් කරලා නැහැ. නාසයම තමයි ඇතුල් කරලා තියෙන්නේ. නෑ. සතර මහා ධාතු කියන එකම ඇතුල් කරන්න ඕනේ. අන්න එතකොට තමයි මේ දේ පේන්නේ ලස්සනට. නාසය පේන්නේ. අන්න නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. එතකොට ඇලෙන්නේ. ඒතර දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකේ දැන් එහෙම ගත්තට විතරක් හරියන්නේ නැහැ ඔක. ඒක බලන්න කියන මෙන්න මේ විදිහට. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, Tamange නොවන්නක් වශයෙන්, නැසෙන දෙයක් වශයෙන්, ශුන්‍ය දෙයක් වශයෙන් හා අනාත්ම වශයෙන්. අන්න එතකොට තමයි නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැක්ක වෙන්නේ. දැන් ඔය කියපු කරුණු හත නිවැරදිව දන්නවා. හැබැයි මම දන්නවා මේ කරුණු හත දන්නවා. ශුන්‍යතාවය තමයි ඕනනම් තාම ටිකක් මේ තේරෙන්නේ නැත්නම් ඒක කියනවා. නැත්නම් කරුණු හත දන්නවා දැන්. ඔබ දකින්නේ. මනසට දැర్శණය වෙන්නේ. ඇයි දැర్శණය වෙන්නේ? සිතට දුක කරන්නේ. ඒක තමයි අපි කියන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මානෙනි මේ ශුන්‍යාගාරය තියෙනවා. මේ ආරණ්‍යය තියෙනවා. මේ ගස් මුල් තියෙනවා. මේ සේවනය කරව. මෙතනට ගිහිල්ලා වාඩි වෙලා නැත්නම් සක්මනේ මේක බලන්න. මේක පරීක්ෂා කරන්න.
ඒක විභාග කරන්න. එතකොට Tamanට තේරෙයි. කිව්වට බෑ. කොච්චර කිව්වත් බෑ. Taman විසඳ ගන්න ඕන කියන්නේ ඒකයි. එහෙනම් එතකොට දැන් නාසයද අනිත්‍ය? නාසයක් අනිත්‍ය කියලා හිතන තාක්කල් නාසය අනිත්‍ය පේන්නේ. නාසය වේද අනිත්‍යත් තියෙන නාසය. කොහොමද අනිත්‍යත්? අනිත්‍ය තියෙන්නේ යථාර්ථේ. යථාර්ථේ අනිත්‍ය තියෙන්නේ. ඒක නාසයක් නැහැ කියන එක සිතින් අයින් කරලා මෙච්චර කාල දැකපු ආකාරය වැරදි කියලා තේරුම් අරගෙන ඒක සිතින් අයින් කරලා ඒ වෙනුවට නිවැරදි දේ සිතට ඇතුල් කරා සතර මහා ධාතු. අන්න ඒකේ අනිත්‍ය දකින්න. එතකොට ඒකේ අනිත්‍ය දකින්න නම් ඒකේ කාලයත් එක්ක විසඳ ගන්න ඕනේ. කොච්චර කාලයක්ද තියෙන්නේ කියන්නේ. කොච්චර කාලයක්ද තියෙන්නේ. අපි දන්නවද දැන් හොඳටම ඔකේ පවතින කාලය කොච්චරයිද කියලා. චිත්තක්ෂණ 17යි. අර චිත්තක්ෂණ 17ක් කියන්නේ කොච්චර කාලයක්ද කියන එක දැන් දන්නවා. නැවත නැවත කියන්න ඕනේ නැහැ නේ. දැන් හොඳට දන්න. අර චිත්තක්ෂණ 17යි. ඒක නාසය නෙමෙයි නේ තියෙන්නේ. සතර මහා ධාතුන්. අර චිත්තක්ෂණ 17ක් කියන්නේ ශනියක් තුළ ඇතිව නැති වෙන. අන්න අනිත්‍ය. අන්න දර්ශනය වෙන අනිත්‍ය. ඒතර බුදුරජාණන් වහන්සේ. ඒතර දැන් ඒක දර්ශනය වෙන්නේ සිතට. චිත්ත නියාම එතන තියෙනවා. දැන් ඒතර චිත්තක්ෂණ 17ක් තුළ නැති වෙනව වෙනුවට හදන්නේ කොහෙන්ද? නාසය හදන්න රූප ධර්ම දෙකයි, නාම ධර්ම දෙකයි. කම්මචිත්ත. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නියාම ධර්ම දෙක ඇවිල්ලා තියෙන ඉස්සරහට. කම්ම නියාම, චිත්ත නියාම. දැන් ඒ දෙක නෙමෙයිද මේ තියෙන්නේ? ඒ දෙක ප්‍රත්‍ය වෙන්නේ රූප ධර්ම දෙකට. ඍතු ආහාර. දැන් හතර එකතු වෙලා පෙන්නනවා පවතින දෙයක් හැටියට. අනිත්‍ය දර්ශනය වෙන්නේ නැහැ කවදාවත්. අනිත්‍ය දකින්නේ. ඇයි? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන. දැන් නිවැරදිව දැනගත්තොත් තා නිවැරදිව දැකගත්තොත් තමයි ඇලෙන්නේ නැත්තේ. එහෙනම් ඔහුගේ පංච උපාදානස්කන්ධ වැඩින්නේ. මතු පුනර්භවය පිණිස තණ්හා වැඩින්නේ නැහැ. ඕට කායික මානසික දෙවිල්ලක් නැහැ. ඔකයි මානසික දුක් විඳින්නෙත් නැහැ. එහෙනම් ඒකක් කිව්වේ දැන්. අනිත්‍ය කියන එක විසඳ ගන්න ඕනේ නාසයෙන්ද යථාර්ථයෙන්ද? පරම සත්‍යයට ගිහිල්ලාද විසඳන්න ඕනේ. පරම සත්‍යයට යන්න ඕනේ විසඳ ගන්න. එතකොට එහෙන් බලන්න හදනකොට නැති ඉවර ඇහැට පේන්නේ නැහැ. මනසට පේන්නේ. මනසින් බලන්න හදනකොට නැති ඉවර. ඒක අනිත්‍ය කියන්නේ. උදේවේ කියන්නේ ඒක තමයි. අනිත්‍ය වශයෙන් දකින්න. ඒක රෝග වශයෙන් දකින්න. දැන් රෝගය තියෙන නාසයේද? නාසයට රෝග හැදෙන්නේ නාසය තියෙන්න බෑ රෝග හැදෙන්නේ. රෝග හැදෙන්නේ මොකේද එහෙනම්? පවතින දේ තුල රෝග තියෙන්නේ. නාසයක් පවතින්නේ නාසය හදපු ධර්මතා හතරක පැවැත්මක් තියෙනවා. එහෙනම් මේ ධර්මතා හතරේ රෝග තියෙනවා. ඒක තමයි ওই ධර්මතා හතරෙන් එකක් වෙනස් වුණොත් ඒක සිතට දැනෙනවා. එතකොට දැන් වෙනස් වෙන්නේ නාසයද එහෙම නැත්නම් පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. වායෝ ධාතුව අධික වුණොත් නාසය හිර කරයි. ආපෝ ධාතුව අධික වුණොත් හිර කරයි. තේජෝ ධාතුව තුන නාසය දෙවිල්ලයි. පඨවි ධාතුව තුන නාසය ගලක් වගේ වෙයි. දැන් එතකොට නාසයේද තියෙන්නේ ධාතු හතරේද රෝග තියෙන්නේ. රෝග වශයෙන් නිවැරදිව දැනගන්න නිවැරදිව දකින්න කිව්වා. අනිත්‍ය වශයෙන් නිවැරදිව දැනගන්න නිවැරදිව දැක ගන්න. රෝග වශයෙන් නිවැරදිව දැනගන්න නිවැරදිව දැක ගන්න. මේකයි රෝගයට. රෝග නිදානයක් ඔක. රෝග නිදානේ තියෙන නාසය නෙමෙයි. එහෙනම් ශක්තියින් හතරේ. ඒ හතර වෙනස් වීම තුරනේ. එක්කෙනෙක් යට යනවා එක්කෙනෙක් උඩ එනවා. දෙන්නෙක් යට යනවා දෙන්නෙක් උඩ එනවා. එක්කෙනෙක් යට යනවා තුන් දෙනෙක් උඩ එනවා. තුන් දෙනෙක් යට යනවා එක්කෙනෙක් උඩ එනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? හැබැයි අපි විඳින හැටියට තමයි ඔක්කොම දාගෙන තියෙන්නේ. නෑ අන්න එන රෝග හැටියට දකින්න. ඒතර අනිත්‍ය වශයෙන් දකින්න කියනවා. ඒතර දුක් වශයෙන් දකින්න කියනවා.
දැන් කොහොමද දුක් වශයෙන් දකින්නේ? ඔය දුකක් නෙමෙයිද? නාසයේද දුක තියෙන්නේ සතර මහා ධාතුන්ගේද? සතර මහා ධාතුන්ගේ ප්‍රවෘත්තියේ දුක තියෙන්නේ, පැවැත්මේදී දුක තියෙන්නේ. ඒකයි පැවැත්ම දුකයි කියේ බුදුරජාණන් වහන්සේ. පැවැත්මයි දුක හැටියට පෙන්වන්නේ. ප්‍රවෘත්තියයි දුක හැටියට පෙන්වන්නේ. එහෙනම් පැවැත්ම තියෙන සතර මහා ධාතුන්ගේ. හැබැයි ඒ සතර මහා ධාතු පවතින අර කම්ම නියාම, චිත්ත නියාම කියන එක දීලා නේද තියෙන්නේ. දැන් කම්ම නියාම, චිත්ත නියාම කියන එක ප්‍රත්‍යයයි. එතකොට දැන් කම්ම නියාම, චිත්ත නියාම කියන එක සිතත් එක්ක නේද සම්බන්ධ? ඒවට කියන්නේ නාම. දැන් නාසයේ සතර මහා ධාතුකේ රූප. දැන් ඒක ආයතනයක් නේ. මේ මහා සලආයතන විභාංග සූත්‍රය. ඒක ආයතන ගාන ආයතනය. ගාන ඉන්ද්‍රිය. ගාන ප්‍රසාද රූපය. ගාන ద్వාරය. ඒක නම් වලින් දුන්නේ. දැන් එතකොට නාම රූප දෙකේ පැවැත්ම නෙමෙයිද තියෙන්නේ? සතර මහා ධාතුව කම්ම නියාම, චිත්ත නියාම කියන ධර්මතා දෙකයි. එතකොට නාම හා රූප. නාම රූප දෙකේ පැවැත්ම. නාම රූපච්ච සලආයත. ඒතර ගාන ආයතනේනේ. ඒතර ආයතන 6 දැන් පැවැත්මක් තියෙනවා. නාසය විතරක් නෙමෙයි මේකේ තියෙන්නේ. කපහක් තියෙනවා. ඒකට දැන් ආයතන 6ම මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ සලආයතන පච්ච පස්ස. පස්ස පච්ච වේදනා. සම්නස් දම්නස් නේද? වේදනා පච්ච තණ්හා. තණ්හා පච්ච උපාදාන. උපාදාන පච්ච භව. භව පච්ච ජාති. ජාති පච්ච ඒතර ජරා මරණ තියෙන්නේ නාසයේද සතර මහා ධාතුන්ගේ. ඒ අනුව ඇති වෙන සිතේ අපහසුතාවය ඒවත් ඇතිව නැති වෙනවා. ඒතර ඒවත් ඇතිව නැති වෙනවා. නැති වෙනවා කියන්නේ මරණය. නාමයන්ගෙත් තියෙන මරණය. රූපයන්ගෙ විතරක් නෙමෙයි. නාම රූප දෙකේම තියෙනවා. ජරා මරණ. පිරීම. ශෝක. නැසිතේ අපහසුතාවය ශෝක. කනගාටු. හැඬි. දුක්ඛ දෝමනස්ය. දැන් එතකොට දුක්. එතකොට දුක් තියෙන්නේ නාසයේ පැවැත්මක් අරන් ගිහින්ද දුක් විඳින්නේ නෙමෙයි. අර කම්ම චිත්ත කියන ධර්මතා දෙක නිසා හටගත්ත මේ ඇස කන නාසය දිව ශරීරය කියන මනසත් එහෙමයි. මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය නෙමෙයිද දුක. අන්න නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. එතකොට ඇලෙන්නේ නැත්නම් නැති තාක්කල් ඇලෙනවා. නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගෙන ඇලෙන්නේ නැද්ද? ඔහුගේ පංච උපාදානස්කන්ධය වැඩින්නේ. ඒ අනුවට මතු පුනර්භවයේ පිණිස තණ්හා වැඩින්නේ. ඔර කායික මානසික දැවිල්ල වැඩින්නේ නැහැ. ඒ නාසය උපකාර කරගෙන දේවල් හොයන්නේ යා. ඒකයි දැවිල්ල නැහැ කියන්නේ. ඒ අනුව කයි මනසින් දුක් විඳින්නේ නැහැ. අතවර දුකෙන් නිදහස් වෙනවා. ඒ දුකෙන් නිදහස් වෙන්නේ. දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? ඒතකොට නාසය මූලික කරගෙන හටගන්න ගාන සම්පස්සජ චේතනා කියන කර්ම කියන තැනට මනස අරන් යන්නේ. ගාන සම්පස්සජ චේතනා, ගාන සම්පස්සජ වේදනා, ගාන සම්පස්සජ සංඥා, ගාන සම්පස්සජ චේතනා. චේතනා කියන්නේ කර්ම. දැන් නිවැරදිව නොදැන නිවැරදිව නොදක ඇලෙන අයට නේද වැඩෙන්නේ පංච උපාදානස්කන්ධය. මතු පුනර්භවයේ පිණිස තණ්හාව වැඩෙන්නේ. කායික මානසික දැවිල්ල වැඩෙන්නේ. කයින් මනසෙන් දුක් විඳින්නේ. නෑ එයා නිවැරදිව දැක්ක. ඒතර ගාන සම්පස්සජ චේතනා කියන තැනට ගියන්නේ නැහැ යා. එයා දන්නා කම්ම නියාමය. මච්චිත නියාමය. කර්මයට අනුකූලව සිතේ ප්‍රවෘත්ති සිද්ධ වෙන ආකාරය දකිනවා. චේතනා හම්බික්කවේ කම්මං වද්දාමි කිව්වේ. මහණෙනි මම චේතනාවම කර්මය වශයෙන් පනවනවා. ඒතර ගාන සම්පස්සජ චේතන. එතනට යන්න දෙන්නේ. කවුද යන්න දෙන්නේ නැත්තේ? නිවැරදිව දැනගත්ත, නිවැරදිව දැකගත්ත පුජ්‍යලයා එතනට යන්න දෙන්නේ. කර්ම කියන තැනට. ඒතර සත්‍යයේ පැවැත්මට කරුණු දෙකයි ඉදිරිපත් කළේ. කම්ම නියාම, චිත්ත නියාම. හරිද එතකොට? මාන කොච්චර නිවැරදිව දේශනා කළා තියෙනවද කියලා. පැහැදිලිව තාමත් පිරිසිදුව දේශනා කළා තියෙන්නේ. අඩුපාඩුව තියෙන්නේ අපේ තියෙන අනවබෝධය. නොතේරෙනකම නොවැටහීම. ඒකයි තියෙන්නේ. ඒකයි නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න.
එහෙනම් දුක් වශයෙන් නෙමෙයිද පවතින්නේ? දුක් වශයෙන් පවතින. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මේක අර කර්මයට අනුකූලයි. මේ කර්මය දැන් අනිවාර්යෙන් ඒ ටික තියෙනවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් යන මොන කර්මය මොන කුසල කර්ම කළා රටේ නෙමෙයි ලෝකෙටම අධිපති වුණත් අනිවාර්යෙන් ඒ ටික තියෙනවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ඒවා තියෙනවා අනිවාර්යෙන්. අර වැඩි කාලයක් පොඩක් ආස්වාද ටිකක් ජීවත් වෙනවා. දෙකනේ ඔය සපයි කියලා හිතාගෙන නෑ. ඒකත් අර දුක් වලට අයිතිද නැද්ද? ජරා මරණ වලට අයිතිද නැද්ද? ශෝක පරිදේව වලට අයිතිද නැද්ද? යා කවදාහරි ශෝක වෙනවා, අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. අවසාන අවස්ථාවේ අවසාන කාලේ හරි. අර කම්ම නියාම. ඒ අතරතුර ඉදිරිපත් වෙන කම්ම අර උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය. ඒතර ධිට ධම්ම වේදිනිය, උපපංච වේදිනිය, අපරාපරිය වේදිනිය. දැනනවද? දැනෙන්නේ පුජ්‍යලයකටද? නෑනේ. එහෙනම් ඒතර කම්ම නියාම, චිත්ත නියාම හරිද එතකොට? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ දෙක එකක් අයින් කරන්න. අනිත් එකට ක්‍රියාත්මක වෙන්න බෑ. කම්ම කියන එක අයින් කළොත් කර්මශය. ඒතර කොච්චිත කොහෙද තියෙන්නේ? සිතර පවතින්න බෑ. කර්ම කරන්න ඕනේ සිතර පවතින්න. එහෙනම් ඒතර අනිත්‍ය වශයෙන් දැනගන්න දැක ගන්න. දුක් වශයෙන් දැනගන්න දැක ගන්න. රෝග වශයෙන් දැනගන්න දැක ගන්න. අනිත් කාරණේ තමයි තමන්ගේ නොවන දෙයක් හැටියට දැනගන්න දැක ගන්න. දැන් ඔකනේ තාම තමාරු වෙලා තියෙන්නේ. තමන්ගේ කියලා මොනිකද? මගේ තමන්ගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔක තමන්ගේ නොවන දෙයක් හැටියට ගන්න. ඒක තමයි ඇත්ත. දැන් ඒතර නාසය තමන්ගේ එකක්ද? නෑ. නාසය නෑනේ. දැන් සතර මහා ධාතු. එන සතර මහා ධාතු තමන්ගේද? නෑනේ. ඔකේ අඩු වැඩි හැදුවේ කවුද? පටන් ගන්න හැදුවේ කවුද? ප්‍රවෘත්ති හැදුවේ කවුද? අවසානයේ හැදුවේ කවුද? අන්න කම්මනියාම. අන්න කම්මනියාම. ඒතර ලස්සනට හදලා දුන්නා රෝස පාටට ලස්සනට හරි ලස්සනට තියෙනවනේ සමහර අයගේ නාසය. කම්මනියාම. සමහර අයගේ නහය මුක්කම් වෙලා තියෙනවා. ඇතුළට ගිහිල්ලා තියෙනවා. මොනේ? ඇද වෙලා තියෙනවා. අවලස්සන වෙලා තියෙනවා. දික් වෙලා තියෙනවා. තේරෙනවද? විවිධ ආකාර හැඩයක් තියෙනවා. ඒතර කාටයි තියෙන්නේ? තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න කියනවා. තමන්ගේද තමන්ගේ නොවන දෙයක්. තමන්ගේ නොවන දෙයක් ඒක තමයි ඇත්ත. එහෙනම් රෝග ඒක තමයි ඇත්ත. එහෙනම් දුකටයි ඇත්තද? ඒක තමයි ඇත්ත. එහෙනම් අනිත්‍යද? ඒක තමයි ඇත්ත. මේ සත්‍යයි පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ සත්‍ය මං කිව්වට පිළිගන්න එපා කිව්වා. මේව හොයලා බලන්නකො පොඩ්ඩක්. තමන්ගේ ගුරුවරු කිව්වට පිළිගන්නත් එපා. මගේ ශ්‍රාවකයෝ කිව්වටත් එපා. පොත්පත්වල තියනවා කිව්වත් එහෙමත් ගන්න එපා කිව්වා. මට තේරෙනවා නම් මේක පරීක්ෂා කරලා විභාග කරලා බලන්න. එහෙනම් තමන්ගේ නොවන දෙන්නේ. ඒ විදිහටම දකින්න ඕනේ. ඒ විදිහට දැනගන්න ඕනේ, ඒ විදිහට දකින්න ඕනේ. තමන්ගේ කියලා දකින්න තාක්කල් පංච උපාදානස්කන්ධය වැඩෙනවා. පංච උපාදානස්කන්ධය වැඩෙනවා නම් මතු පුනර්භවයේ පිණිස තණ්හාව වැඩෙනවා. තණ්හාව වැඩෙනවා කියන්නේ කයින් මනසින් දෙවිල, කායික මානසික දෙවිල වැඩෙනවා. ඔකයි මනසින් දුක් විඳිනවා. පැහැදිලිද කියන එක? එහෙනම් තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. අනිත් එක කියන නැසෙන දෙයක් හැටියට දකින්න. නැසෙන දෙයක්, විනාශ වෙන දෙයක්. ශනේ අතුරුදහන් වෙන දෙයක් හැටියට දකින්න. ශනයක් තුළ අතුරුදහන් වෙන්නේ නැද්ද? නාසය. නාසය නෙමෙයි අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. චිත්තක්ෂණ 17ක් තුළ අතුරුදහන්. ආයෙන්නේ වෙන ක්‍රියාවක පටන් ගන්නමත් තියෙන්නේ. කම්ම චිත්ත ඍතු ආහාර. ධර්මතා හතරෙන් දෙන ආධාරයෙන් අලුතෙන් උපදින රූප කලාප. උපදින ශනේ නැති වෙනවා. මෙහෙන් හදනවා. අරෙන් නැසෙනවා. උප්පාදිතී භංග
17 3 51යි, හටගන්න 1යි, විනාශයට 1යි, 49 තමයි පිටි ප්‍රවෘත්ති. මෙහෙන් හදනවා. එතකොට චිත්තක්ෂණ 2ක් 3ක් 5ක් 10ක් 15ක් 20ක් පවතින රූප කලාප තියෙනවා මේ අභ්‍යන්තරේ. නාසය නිරන්තරයෙන්. ත්‍රේ ඉදිරියට යනවා ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යනකොට අරහෙන් බිඳි යනවා. නැසෙන දෙයක් හැටියට දකින්න. නාසය නෙමෙයි නැසෙන්නේ සතර මහා ධාතු. ඒකයි නැසෙන්නේ. මෙහෙන් හැබැයි හදන හින්දා ඒක තමයි අර පෙන්නන්නේ තමන්ගේ දෙයක් හැටියට. එහෙනම් නැසෙන දෙයක් හැටියට දකින්න. ආයි කියනවා ශුන්‍ය දෙයක් හැටියට දකින්න. ඒ ශුන්‍යයි කියන්නේ. චිත්තක්ෂණ 17යි තියෙන්නේ. එතනින් එහාට කොහෙතනින් එහාට? එතනින් එහාට ඇත්තෙම නෑ. ඒ තමයි ශුන්‍යයි කිව්වේ. මේ හදන හින්දා තමයි පෙන්නන්නේ. නෑ ශුන්‍යයි. අනිත් එක්ක කියනවා අනාත්ම දෙයක් හැටියට දකින්න. ඒ කිව්වේ මොකක්ද? තමාගේ වශයෙන් පවත්වන්න බෑ. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. පුළුවන් ද පවත්වන්න? නාසය නර ක්‍රියාව සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නෑ ක්‍රියාවට අයිති ධර්මතාවය තමයි චිත්තක්ෂණ 17ක පැවැත්මේ නිරුද්ධ වීම. අන්න බුදුරජාණන් වහන්සේ එතකොට පෙන්වන්නේ ඒතර තථාගත ධහම කියන්නේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන නිවැරදි ක්‍රියාව නෙමෙයිද? ඒ තුළ අනිත්‍ය නැද්ද? වර්තමානයේ මේ මොහොත තුළ සිදුවෙන නිවැරදි ක්‍රියාව තුළ අනිත්‍ය නෙමෙයිද තියෙන්නේ? දුක නෙමෙයිද තියෙන්නේ? රෝග නෙමෙයිද තියෙන්නේ? Tamanගේ දෙයක්ද Tamanගේ නොවනද? නැසෙන දේ තියෙන්නේ මේ මොහොතේ නෙමෙයිද? ශුන්‍යතාවයේ තියෙන්නේ මේ මොහොතේ නෙමෙයිද? අනාත්ම ස්වභාවයේ තියෙන්නේ මේ මොහොතේ නෙමෙයිද? එහෙනම් නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. යනවා. ඔගේ පංච උපාදානස්. උපාදාන කියන එකේ තේරුම දන්නවනේ දැන්. අල්ලගත්ත හිත වෙන්නේ. ඒකට හේතු ඇලෙන සිත. තණ්හා. තණ්හා උපාදාන නිරන්තරයෙන් ප්‍රත්‍යේනේ. තණ්හා උපාදානයේ ප්‍රත්‍යය නිරන්තරයෙන්. උපාදානයේ තියෙනවා නම් තණ්හාව තියෙනවා. තණ්හාව තියෙනවා කියන්නේ උපාදානයේ තියෙනවා. එහෙනම් දැන් නාස්‍ය ගැන කතා කරන්නේ. පැහැදිලිද? මේ ධර්මතා හතත් එක්ක යන්නේ. ඒ වගේම අර කම්ම නියාම චිත්ත නියාම කියන එකත් එක්කත් යන්නේ. ඒතකොට තමයි තවත් හොඳට පැහැදිලි වෙන්නේ. හොඳටම පිරිසිදු වෙනවා. දැන් ධර්මතා විතර බුදුරජාන් වහන්සේ විශ්වයේ සත්‍යයේ පැවැත්මට දේශනා කරපු ධර්මතා දෙක හරියද? කම්ම නියාම චිත්ත නියාම කියන එක. හරි. ඒකට ඇතුළත් කරලා බලන්න නාසයේ ක්‍රියාව. බාහිර ගන්ධය නම් කර්මයට ඇතුළත් නේ. ඒක ලෝකයේ සිද්ධ වෙන සිද්ධ. එත්තු නියාම. එතකොට බීජ නියාම, එත්තු නියාම, ධම්ම නියාම කරේ තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ඍතු අනුව වෙනස් වෙනවා. ඒතර බීජ අනුව ඒ ස්වභාවයන් ගන්නවා. ඒතර ධම්ම ලෝක ධර්මතාවයන් තියෙනවා ලෝකයේ සිදුවෙන ධර්මතාවයන්. එතකොට දැන් ගත්තොත් දැන් මේ පෘථිවිය අති විශාල ඝනත්වයක් තියෙනවා. මේ මහා පොළොව. හැබැයි නිකම් පවතින. වාතයේ උඩ ජලය තියෙනවා, ජලයේ උඩ පොළොව තියෙනවා. ඒක ධර්මතාවයක් ලෝක. වාතයේ උඩ ජලය තියෙනවා, ජලයේ උඩ පොළොව තියෙනවා. මේක සෑම මොහොතකම කැරකෙනවා. කැරක පෘථිවිය වටේ ගමනක් යනවා. ඍතුන් අනුව වෙනස් වෙනවා. ඍතු නියාම ධම්ම නියාම. විශ්ව පැවැත්මට දේශනා කරනවා. අතබීජ නියාම. එන සත්‍යයේ පැවැත්ම අපිට දැන් ඒක අදාළ නැහැ බාහිර ඒවා. බාහිර ඒවා තියෙන අපි අපේ ප්‍රවෘත්ති මේ නාම රූප දෙකේ ප්‍රවෘත්ති නැති වුණත් අර බාහිර ප්‍රවෘත්ති තියෙනවා. يعني බීජ නියාමය, ඍතු නියාම, ධම්ම නියාම කියන ඒවා ලෝකේ තියෙනවා. අපිට දුක තියෙන්නේ මෙන්න මේ අසකන නාසය දිව ශරීරයේ සිත කියන ධර්මතා හය තුලයි දුක තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි සලායතන නිරෝධයම නිවනයි. ආයතන හයේම නිරෝධය නිවනයි. හයේම නිරෝධය. පහක් නිරුද්ධ කළ බෑ.
හයේම නිරෝධයයි අවස්ථානයයි නොහට ගැනීමයි නිවන. හරි. ඔය හයෙන් එකක් හරි කොහේ හරි පවතිනවද? ක්‍රියාත්මක වෙනවද? එතන දුක තියෙනවා. එතන කියපු ඔක්කොම ලක්ෂණ තියෙනවා. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, රෝගී භාවය, තමන්ගේ නොවන දෙයක්, ඒ වගේම නැසෙනවා, ඒ වගේම ශුන්‍යතාවය, ආනාත්ම ස්වභාවය ඔක්කොම තියෙනවා. එහෙනම් බාහිර ගන්ධය සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. මේ සතර මහා ධාතුත් එක්ක සම්බන්ධයි. නාසය නැමැති සතර මහා ධාතු දෙක සම්බන්ධ වුණාම තමයි ඊතුරු ක්‍රියාවන් ටික ඔක්කොම ඉස්සරහ ක්‍රියාව ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ධර්මතා දෙක එකතු වෙන නිසා. නේද? ඔව්. සතර මහා ධාතු, අධ්‍යාත්මික සතර මහා ධාතු, බාහිර සතර මහා ධාතු. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. ඒ දෙක නිසා උපදින සිත පිළිබඳව නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. දැන් බාහිර ගන්ධෙත් තියෙනවා. එතකොට දුක්ඛ ස්වභාවයක් තියෙනවා. ඒක නිරන්තරයෙන් සුවඳවත්ව පවතින්නේ නැත්තම් Tamante ඒක බාධයක් දුකක්. අනිත්‍යයි ඒ ගන්ධයත් චිත්තක්ෂණ 17ක පැවැත්මක් ඇතිව නැති වෙනවා. ඒතර එතනත් අනිත්‍ය තියෙනවා. ඒකේ රෝග ස්වභාවයක් තියෙනවා. සුවඳ ක්‍රමක්‍රමයෙන් නැති වෙලා ඊට පස්සේ එතන දුර්ගන්ධයක් ඇති වෙන්න පුළුවන්. ඒතර තමන්ගේ දෙයක්ද? නැහැ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. බාහිර එකත් නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න. ඒතර එතන තියෙනවා නැසෙන ස්වභාවයක්. ඇති වෙන සැනෙන් නැති වෙනවා. එතන තියෙන ශුන්‍යතාවය. ඒ සුවඳ හෝ ගන්ධයට තියෙන චිත්තක්ෂණ 17ක ආයශය. ඇති වෙන සැනෙන් නැති වෙනවා. වයායර සතර මහා ධාතුන්ගේ ප්‍රත්‍ය වීම, සතර මහා ධාතු ප්‍රත්‍ය වෙන්නේ එතන. එතන කර්මයක් අදාළ නැහැ. බාහිර ගන්ධය. හැබැයි මේ දෙක නිසා හට ගන්න සිතට කර්මයක් අදාළයි. ඒ කම්ම නියාම චිත්ත නියාම මේ දෙක එකට ගෙනියන්නේ බුදුරජාණන් වහන්සේ සත්‍යයේ පැවැත්මට. එහෙනම් නැසෙන දෙයක්. ඒකට තමන්ගේ හැටියට පවත්වන්න බෑ. ඒ ක්‍රියාවක් එතන තියෙනවා. ඒ ක්‍රියාව චිත්තක්ෂණ 17ක ක්‍රියාවක්. ඒ දෙක නිසා ඇතිවන සිත පිළිබඳව නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. නිවැරදිව දැක ගන්න, නිවැරදිව දැනගන්න නම් අපිට හොඳටම පැහැදිලි වෙන්න ඕනේ බාහිර ගන්ධයත් අධ්‍යාත්මික ගානායතනය. එතකොට සතර මහා ධාතු නැමැති ගානායතනය හා බාහිර ගන්ධය, ඒ සතර මහා ධාතු, ඒ දෙකේ ඒ ක්‍රියා දෙකක් එතන තියෙන්නේ. ක්‍රියා දෙක එකට සම්බන්ධ වෙනවා. හදුව සිතක්. ගාන විඥානය. ඒතොර ඒ ගාන විඥානයේ දැන් චිත්ත නියාම, කම්ම නියාම දෙකට ඇතුළත්ද? ඔව්. කොහොමද ඇතුළත් වෙන්නේ? දැන් සිතක් නේද? සිතක් හැදුවා. ධර්මතා දෙකක් එකතු වෙලා. සතර මහා ධාතු කොටස් දෙකක් එකතු වෙලා සිතක් හැදුවා නේ චිත්ත නියාම. හැදුවේ කර්මයට අනුවයි. දැන් හැමෝටම පුළුවන් ද ලෝකයේ තියෙන ඉහළම සුවඳ වර්ග විඳින්න? ඒ ආස්වාදයේ විඳින්න ලෝකේ හැමෝටම පුළුවන්ද? බැහැ. ලෝකයේ අතිශය මිල අධික සුවඳ වර්ග ලෝකේ තියෙනවා. මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට ඒ සුවඳ ලැබලා ඒ සිතක් හදන්න පුළුවන්. ඒ ගාන විඥානය. ගන්ධ සුවඳ පිළිබඳව දැන ගැනීමේ සිත ගාන විඥානයයි. ඒ විඥානය හදන්න පුළුවන් අර අතිශය ලෝකයේ අතිශය මිල අධික. ඒ දන්නවා දැන් ඕස්ට්‍රේලියාවෙත් එහෙම ඇති. වෙන මිල අධික සුවඳ වර්ග තියෙනවානේ. ප්‍රංශයේම තියෙනවානේ ගොඩක්. මිල අධික ඒවා තියෙනවා. ඒවා මේ සාමාන්‍ය අයට ඒ ගාන විඥානයක් හදන්න පුළුවන්. ඒ කර්මයට අනුව නෙමෙයිද එතකොට? කම්ම නියාම, චිත්ත නියාම. ඒතකොට දැන් තමන්ද විඳින්නේ? දැන් කම්ම නියාම, චිත්ත නියාමද? හොඳට හිතන්න. එහෙනම් දැන් ගාන විඥානයත් ඇති වෙනසනේ නැති වෙනවද? එහෙනම් දැන් මේ ධර්මතා දෙක එකතු වුණේ නැත්නම් මේ ධර්මතාවයට පටන් ගන්න පුළුවන්. ගාන විඥාණයට. නෑ. එහෙනම් ගාන විඥාණයට ආයශක චිත්තක්ෂණය ආයශයත් එක්ක යන්නේ.
එක චිත්තක්ෂණයයි. නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒතර දුක් වෙන්නේ කොහොමද? ඒ සිතේ ප්‍රවෘත්ති. දැන් සිතේ ප්‍රවෘත්තිය දැන් ඕකේ ආස්වාදයේ විඳින්න ගිහිල්ලා ගාන සම්පස්සජා චේතනා කියන තැනට යන්නේ නැද්ද? ඕකේ ආස්වාදයේ විඳින්න ගිහිල්ලා යනවා. ඕකේ ආස්වාදයේ හොයන්න ගිහිල්ලා. ඒතර සොම්නස් දොම්නස් මදහත් තුන් ආකාරයකට හැසිරෙනවනේ. සොම්නස්. රාතිශ්‍ය හොඳ සුවඳ වර්ගයේ හරි සොම්නස්. දැන් එහෙම නැත්තම් දොම්නස්. සුවඳත් නැහැ, ඉතින් ගඳත් නැහැ. ඔහේ මදහත්. දැන් සිත හැසිරෙන තුන් ආකාරයකට. ඒතර කම්ම නියාම චිත්ත නියාම තුති. ඒ චිත්තක්ෂණේනේ ආයශ. ඇතිවනසනේ නැති වෙනවා. ඇතිවනසනේ නැති වෙනවා. එහෙනම් අනිත්‍යයි. ඒතර දුක් වෙන්නේ Tamante ආස්වාද විඳින්න බැරි තැන. ඒ සිත හදන්න බැරි වෙන තැන දුකයි. දැන් ඇලිලා තියෙන සිතට. ඒ ඇලුනේ නිවැරදිව දැනගත්තේ නැහැ, නිවැරදිව දැක්කේ නැහැ. එහෙනම් චිත්තක්ෂණය තුළ ඇතිව නැති වෙන අනිත්‍යයි. දර ලබන්න බැරි තැන දුකයි. අනිත්‍ය ප්‍රවෘත්තිය දුකයි. ගාන විඥාණය ක්‍රියාත්මක වෙනවා නම් එතන තියෙන නාම ධර්මය. සිතේ ප්‍රවෘත්තිය. ඒතර සිතේ ප්‍රවෘත්තිය අර කර්මයට අනුකූලයි, කම්ම නියාම චිත්ත නියාම. ඒතකොට දැන් බැඳිලා තියෙනවා නාසයේ ගන්ධයත් එක්ක. දැන් නාම රූප දෙක ක්‍රියාව. අනිත් එක ආයතනේ හැදී. ආයතනේ ක්‍රියාව. සලආයතන පච්ච පස්ස පච්ච වේදනා. වේදනා පච්ච තණ්හා. තණ්හා පච්ච උපාදාන. උපාදාන පච්ච භව. භව පච්ච ජාති. ජාති පච්ච දැන් මොනවාද? ගාන විඥාන කර්මය කම්මහ චිත්ත කියන ධර්මතා දෙකත් එක්ක ඉදිරියට අරගෙන ගිහලා මොනවාද හැදුවේ? දුක්නේ හැදුවේ. එහෙනම් දුකටයි කියවක්. දුක් වශයෙන් නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න ඒ නැති තාක්කල් පංච උපාදාන ස්කන්ධය වැඩෙනවා. ඕඩ මත පුනර්භවය පිණිස තණ්හාව වැඩෙනවා. ඒ අනුව කායික මානසික දැවිල්ල වැඩෙනවා. නේ? ඒ සුවඳ හොයන්න ඕනේ. කොහෙන් හරි හොයනවා. කියන මටත් ඔක හරි තියනවා නම් කතා කරලා කියන්නකෝ. මාත් එක්ක ගන්න එක මිලට කියනවා එහෙම. අනිවාර්යෙන්. නැද්ද? ඒතර කායික මානසික දැවිල්ල දැවිල්ල. ඒතර කායික මානසික දුක් විඳිනවා. ඒතර ගාන සම්පස්සජා චේතනා කියන තැනට අරගෙන යනවා. ගෙනියන්නේ නැද්ද? එතන ලෝභයයි ද්වේෂයයි ඉදිරිපත් වෙලා නැද්ද? එහෙනම් මෝහයත් එතන තියෙනවා. නෑ හැදී ඒතකොට කුසල පක්ෂයටද අකුසල පක්ෂයට? අලෝභය ද්වේෂය මෝහයත් තියෙනවා. කාට හරි පරිත්‍යාග කළා සතුට වෙනවා. ඔව් ඒක හරි. දැන් දෙන්න එපා කියවේ නෑනේ බුදුරජාණන් වහන්සේ දෙන්න කිව්වා. මනාපදේ දෙන්න කිව්වා මනාපදේ ලබන්නේ. ඔව්. මනාපදේ. ඒක ඕනම කෙනෙක් කැමතිනේ සුවඳ වර්ගයක් ලෝකේ තියෙන ඉහළම සුවඳ වර්ගයක් ආස්වාදයෙන් විඳින්න කැමති. එහෙනම් තමන් කැමති නම් කැමති දේ මනාපදේ දෙන්න කිව්වා. මනාපදේ ලබන්න ඕනේ. හැබැයි ඒතකොට ප්‍රවෘත්තිය තියෙන්නේ. ඒතකොට කම්ම නියාම චිත්ත නියාම. ඒතර කුසල කර්මයක් කරගත්තා. ඒ පරිත්‍යාග කළා. ඒතකොට අලෝභය තන තියෙන්නේ. අද්දේශේ කරුණාවේ මෛත්‍රියෙන් දුන්නේ. එන එතන ප්‍රඥාව තියෙනවා. චිත්ත නියාම කම්ම නියාම චිත්ත නියාම හරිද? හැබැයි එතන තියෙන නාම රූප දෙකේ ක්‍රියාවක් ආයතනයත් එක්ක සම්බන්ධ. නාම රූපච්ච සලආයතන, දර සලආයතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා, වේදනා පච්ච තණ්හා, තණ්හා පච්ච උපාදාන, උපාදාන පච්ච භව, භව පච්ච එන ලෝකේ ඉහළම සුවඳ විඳින පුච්චණයන් දැන් දෙකයි මේ තුන්වෙනි එක කියන්නේ. එහෙනම් යාටත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස තියෙනවා. තියෙනවා. ඒතර කර්මයට අනුකූලව නෙමෙයි දීගා භවේ. ඒ කර්මයේ මත නෙමෙයි සිත තියෙන්නේ. කර්මයේ මතයි සිත තියෙන්නේ. වේදනා සංඥා සංකාර නාම ධර්මයන් බැඳිලා තියෙන රූප ධර්මයන් එක්ක නාම රූපච්ච විඥාන. නාම රූප දෙකයි ප්‍රත්‍ය වෙන්නේ විඥාණයට. ඒතර සංස්කාර හදන්නේ. ඒ සංස්කාර හදන්නේ. නිවැරදිව දැනගෙන නැහැ, නිවැරදිව දැකගෙන නැහැ. ඒ අනුව එතන ඇලෙනවා. නිවැරදිව දැනගෙන, නිවැරදිව දැකගෙන
නොදන්න පුච්චරයාගේ පංච උපාදානස්කන්ධය වැඩෙනවා. මතු පුනර්භවය පිණිස තණ්හාව නෙමෙයිද වැඩෙන්නේ? සමුදාය සත්‍ය තෘෂ්ණාව. ඒතර මතු පුනර්භවයේ පිණිස මොකද්ද? තෘෂ්ණාවනේ වැඩි. ඒතර කයින් මානසික දැවිල්ල නැද්ද? ඔව් කයින් මානසික දුක් විඳින්නේ නැද්ද? ඒක විඳින්න හොයලා කයින් මානසික දුක් විඳින්නේ නැද්ද? විඳිනවා. පැහැදිලිද කියන්නේ? එහෙනම් අනිත්‍ය වශයෙන් දකින්න, දුක් වශයෙන් දකින්න, රෝග වශයෙන් දකින්න. ඉතින් ඒ සිත හදන්න බැරි වුණ ලෙඩනේ. සිත ලෙඩ, මානසික ලෙඩ. ඒක තමයි ලොකුම ලෙඩ. මානසික ලෙඩ. මානසික රෝගය තමයි ලොකුම රෝගය. අර ඉහළම ආස්වාදයේ විඳින්න නැති ඒකටම නෙමෙයි ඔය ගහගන්නේ, මරාගන්නේ ඔය සෑම දෙයක්ම කරන්නේ. ඔය පංචකාමයට නෙයි. පංචකාමයේ විඳින්න නෙයි. එහෙනම් දැන් ලෙඩනේ හරියට හදන්න බැරි වුණා. එහෙනම් රෝග වශයෙන් දකින්න. තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. තමන්ගේ එකක්ද? ගාන විඥානේ. ගන්ධ සුවඳ පිළිබඳව දැනගැනීමේ සිත තමන්ගේ එකක්ද? නැසේ ගන්ධය නිසා. එහෙම නැත්නම් සතර මහා ධාතු කොටස් දෙකක් නිසා දැහැදී. අන්න තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න කියනවා. නිවැරදිව දන්නවා නම්, නිවැරදිව දකිනවා නම් තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. ඒක තමයි නිවැරදි දැක්ම. තමන්ගේද? නෑ. තමන්ගේ නෙමෙයි. එහෙනම් ඒ ගඳ සුවඳ පිළිබඳව දැනගැනීමේ සිත කවුද හැදුවේ? ගාන විඥානේ කවුද හැදුවේ? හේතුඵල. නාසය ගන්ධය එහෙම නැත්නම් සතර මහා ධාතුන්ගේ ක්‍රියා දෙකක් හැදුවා. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න තමන්ගේ නොවන දෙයක්. තමන්ගේ එකක් නෙමෙයි. ආයි කියන නැසෙන දෙයක් හැටියට දකින්න. නැසෙන එක චිත්තක්ෂණේ. ගන්ධ සුවඳ දැනගැනීමේ සිතර කොච්චර ආයුෂ්ද? එක චිත්තක්ෂණේ. නැතිවනසනේ නැති. එහෙනම් ශුන්‍ය දෙයක් හැටියට දකින්න. ඒ ශුන්‍යයි කිව්වේ. ශුන්‍යයි කිව්වේ නෑ කියන්නේ. සත්‍ය වශයෙන්ම නෑ. නාසයයි ගන්ධයයි නැත්තම් සත්‍ය වශයෙන්ම නෑ නේද? හා? නාසයේ ක්‍රියාවේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හා බාහිර ගන්ධය නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නැත්තම් ගාන විඥානයේ නෑම නේද? ආයක තමයි ශුන්‍යයි කිව්වේ. ඒතර ශුන්‍ය උදයන්නේ නැති දෙයක්. නැති දෙයක් ඇති දෙයක් හැටියට පෙන්නනවා. එහෙනම් දකින්න තමන්ගේ එකද එතකොට? තමන්ගේ වශයෙන් පවතින එකද? තමන්ගේ වශයෙන් තියන්න පුළුවන්. නෑ. තමන්ගේ වශයෙන් පවත්න්න බෑ. හරි. ප්‍රත්‍යයට අනුරූප හැදුවේ. උපකාරයට අනුරූප හැදුවේ. නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය අනුව හැදුවේ. එහෙනම් අනාත්ම හැටියට දකින්න. අන්න නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. ඔගේ පංච උපාදානස්කන්ධ වෙලින්නේ. ගාන සම්පස්සේ පිළිබඳව නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. ඒ කාරණා තුන එකතු ස්පර්ශය. නිට්ටය දනිත්‍යද? චිත්තක්ෂණයේ ආශ. හැබැයි ස්පර්ශයට කැමති. ගාන සම්පස්සේ ස්පර්ශයට කැමති. කැමති නේ? ඒකනේ ස්ප්‍රේ කරගන්න. කැමති. ගාන සම්පස්සේට. එහෙනම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය. එක චිත්තක්ෂණයයි ආශ. ගාන සම්පස්සේට. අනිත්‍ය හැටියට දකින්න. දුක් හැටියට දකින්නේ කොහොමද දුක් හැටියට දකින්නේ? ඒක ප්‍රවෘත්ති දුකයි. ගාන සම්පස්සේ කියන්නේ නාම ධර්මයක්. ශරීරයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන, නාසයත් එක්කනේ සම්බන්ධ. එහෙනම් ආයතනයක් එක්ක සම්බන්ධ. ඒතර සලආයතන. සලආයතන පච්ච පස්ස. ආයතන හින්දානේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිට. සම්නස් දම්නස් මදහත්. විඳීම නිසා ඇලෙනවා. ඇලීම නිසා උපාදානයි. උපාදානය නිසා භවය. භවය නිසා ජාති. ජාති නිසා ජරා මරණ. ශෝක. දැන් පැහැදිලිද? එහෙනම් දුකට නෙමෙයි දයිති. ගාන සම්පස්සය. එහෙනම් රෝගයටයි.
හරියට ස්පර්ශ කරන්න බැරි වුණොත් සිත ලෙඩ. ඒ ස්පර්ශය හරියට ඒ සුවඳ වර්ගය හරියට ස්පර්ශ කරගන්න බැරි වුණොත් ලෙඩ. ඒ සිත හරියට හදාගන්න බැරි වුණොත් ලෙඩ. රෝග වශයෙන් දකින්න. Tamange නොවන දෙයක් හැටි. තමන්ගේද? නෑ. ධර්මතා දෙකක් ඉස්සරහම ඉදිරිපත් වුණා. සතර මහා ධාතු කොටස් දෙකක්. එතන ඉඳලා ශුන්‍ය දෙයක්ම හැදුවා. නැති දෙයක්ම හැදුවා. ගාන විඥාන, ගාන සම්පස්ස. ඒ ස්පර්ශය නිසා සම්නස් දම්නස් නදා. ඒතර තමන්ගේ එකක්ද? මේ තමන්ගේ නක් කොහෙද තියෙන්නේ තමන්? නෑ. ඒ හේතුඵල. ඒකට නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. දැන් මේ යනකොට මේ සියල්ල දැනගෙන දැකගෙන යන්නේ චුල්ල සෝතාපන්න වෙලා යන්නේ, සක්‍රුදාගාමි වෙලා යන්නේ, අනාගාමි වෙලා යන්නේ. ඒ කාමරාගයේ පටිගයත් මෙතනින් අයින් වෙනවා. මේ තුනී වෙනවා සක්‍රුදාගාම මාර්ගෙදි. හේතුඵල දර්ශනය තුළ චුල්ල සෝතාපන්න වෙනවා. සෝවන් වෙලා යන්නේ. මේ අරිහත්ත්වයට දක්වාම කියන සූත්‍රයක් මේක. නමුත් ඒ අරිහත්ත්වයට දක්වා යනකොට මේ විභාග කරනකොට පරීක්ෂා කරනකොට බෙදලා වෙන් කළා බලනකොට හේතුඵල නිවැරදිව දැర్శණය වෙනවා. මේ හේතුන්ගෙන්මයි සකස් වෙන්නේ කියන්නේ. හේතු අයින් කළොත් මේ දුකේ ක්‍රියාව නැහැ කියන එක හරියටම පැහැදිලි වෙනවා. පිරිසිදු වෙනවා. එතන චුල්ල සෝතාපන්නයි කියන්නේ. තර සෝතාපන්න. තර ආත්ම වශයෙන් දකින්නේ. තර විෂයාකාර ආත්ම දිට්ඨිය කැඩෙනවා මෙතනදී. ආත්මයට දාන්න බෑනේ. ඒකනේ අනාත්ම ලක්ෂණය පෙන්වනවානේ මේක. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. තර ආත්මය කියන්නේ තමාගේ වශයෙන් පවතින දෙයක්. නොවෙනස් වෙන දෙයක්. දැන් මේක පෙන්වනවා වෙනස් වෙන දෙයක් හැටියට. දරිත ආත්ම දිට්ඨියට වැටෙන්නේ නැහැ. විෂයාකාර ආත්ම දිට්ඨිය කැඩෙනවා අනිවාර්යයෙන්ම. ඒතර සෝතාපන්න වෙනවා. ඒතර කාමරාගයේ පටිගේ ඊට පස්සේ තුනී වෙනවා. සකෘදාගාම මාර්ගය. ඒතර මේ නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන ඇලෙන්නේ නැද්ද? ඒතර කාමරාගයේ පටිගේ අයින් වෙන්නේ නැද්ද? කාමරාගයේ පටිගයත් අයින් වෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා ඔක්කොම අයින් වෙනවා. එතන අති විශේෂ සූත්‍රයක් මේක. මා සලායතන විභාග සූත්‍රය. පැහැදිලි. එහෙනම් තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. තමන්ගේ දෙයක් හැටියට දකින්න තාකල් ආත්ම දිට්ඨියට වැටෙනවා. ඒක සක්කාය දිට්ඨිය කැඩෙන්නේ. දැන් බලන්නකො මේ නිරන්තරයෙන් මේ හේතුඵල නෙමෙයි ශුන්‍යතාවයක් නෙකී. කියන්නේ නාස්යයි ගන්ධයයි ඉදිරිපත් උන්නේ නැත්තම් ඉදිරි ධර්ම එකක්වත් නැහැ නේ. ඒකනේ ශුන්‍යයි කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඒතර ගාණය ඒතර නාසයේ ගන්ධයේ තියෙන දෙයක්ද? ඒකත් නැහැ. ඇයි? චිත්තක්ෂණ 17 තුළ ඒකත් නැති වෙනවා. බාහිර ගන්ධය චිත්තක්ෂණ 17 තුළ නැති වෙනවා. ආධ්‍යාත්මික නාසය නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාවත් චිත්තක්ෂණ 17 තුළ නැති වෙනවා. ඒක ශුන්‍යයි. ඒතර ශුන්‍යතාව ධර්මතාව දෙක මොහතකට සම්බන්ධ කරලා නැතිම දෙයක් හදලා දෙනවා. ඥාන විඥානය කොහෙද තිබ්බේ? නාසයේ තියනවද? ගන්ධයේ තියනවද? නෑනේ. ඒකනේ ශුන්‍යයි කිව්වේ. ඒතර ස්පර්ශය නාසයේ තියනවද? ගන්ධයේ තියනවද? නෑනේ. මේ ධර්මතා එකතු වෙන්න එපා. හදන්න ඔය ටික. ඒකනේ නැති දෙයක් ඇති දෙයක් හැටියට මේ දාගන්නේ අපි. ශුන්‍යයි කිව්වේ ඒකයි. ඒතර ස්පර්ශය ශුන්‍යයි නේ. ඒතර ස්පර්ශය නිසා විඳින වේදනාව මේ ධර්මතාවය එකතු වුනේ නැත්නම් ගාන විඥාන ගාන සම්පස්සජ වේදනා ගාන සම්පස්සජ සංඥා ගාන සම්පස්සජ චේතනා ඔය එකක්වත් නැහැ ඔක්කොම ශුන්‍යයි. ශුන්‍යතාවය දකින්න. මේ නැති දෙයක් ඇති දෙයක් හැටියට හදනවා. හදන්නේ දුක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි ලෝකේ පවතින දුක උඩ. දුක මතයි ලෝකේ පවතින්නේ. හිතාගෙන හිටියට සපයි කියලා. දුක මතයි පවතින්නේ. ඒ ශුන්‍ය දෙයක්, හිස් දෙයක්, නැති දෙයක්. ඒකයි කිව්වේ. තර වේදනාව දිය බුබුලක් හැටියට පෙන්වන සංඥාව. සංඥාවෙන් ඔය ටික දැන් දාගන්නේ ඔක්කොම. සංඥා පෙන්වන්නේ මිරිඟුවක්. නැති දෙයක් නේ පෙන්වන්නේ. මිරිඟුවක්. තර සංස්කාර පෙන්වන කෙහෙල් කඳක්. මොනකද තියෙන්නේ ගන්න? නමුත් හදනවා. මේක හදා කියන දුකයි. නැති දේවල් හදාගත්තා දුකයි. එහෙනම්
තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. ඒතර නැසෙන දෙයක්. ගාන සම්පස්සේ චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති. ඒ ස්පර්ශය නිසා විඳින වේදනාව සොම්නස් දොම්නස් මැදහත්. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න, එතකොට ඇලෙන්නේ. සොම්නස් වේදනාවටත් එක චිත්තක්ෂණයයි, දොම්නස් වේදනාවටත් එක චිත්තක්ෂණයයි, මැදහත් වේදනාවටත් එක චිත්තක්ෂණයයි. හැබැයි සියලු දේ ශුන්‍යයි. තර චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා නම් නිට්ටයද අනිත්‍යද? දැන් මේ වේදනාව පච්ච තණ්හා, තණ්හා පච්ච උපාදාන, උපාදාන පච්ච භව, භව පච්ච ජාති, ජාති පච්ච ජරා මරණ. දුක මත නෙමෙයිද තියෙන්නේ. වේදනාව සංඥාවට ප්‍රත්‍යය, සංඥාව සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. සංස්කාර කිව්වේ කර්ම. දැන් කම්ම නියාම. දැන් සිත පවතින එකෝඩ එතකොට චිත්ත නියාම. අර සත්‍යයේ පැවැත්මට දෙකක් දේශනා කළා. හරිද? හරිද? සත්‍යයේ පැවැත්මට දෙකයි දේශනා. කරුණු දෙකයි තියෙන්නේ සත්‍යයේ පැවැත්මට. එහෙනම් ප්‍රවෘත්තියේ තියෙන කරුණු දෙක මත. ඒක එකක් අයින් කරන්න. එකයි අයින් කරන්න තියෙන්නේ. කර්මස්ය සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංඛාරපච්චය විඥාන. සංඛාරිකේ කර්ම වලට. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිච්චාභි සංඛාර. සංඛාර මතයි විඥානය තියෙන්නේ කියන එක පැහැදිලිව කිව්ව බුදුරජාණන් වහන්සේ. ඒතර සංස්කාරික කර්ම වලට. එහෙනම් කම නියාමයි. ඒතර චිත්ත නියාම. නෑ කයි නයි කරන්නේ තියෙන්නේ. ඒතර ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි හදන කර්ම. අලෝභයයි, ද්වේෂයයි, අමෝහයයි හදන කර්ම. පැහැදිලිද කියන්නේ? දැන් එහෙනම් ගාන සම්පස්සජ වේදනා කොහොමද දකින්නේ? දුක් වශයෙන් දකින්නේ. සොම්නස් එක දුක තමයි. ඒ ක්ෂණයයි නිත්‍යක්ෂණය. දොම්නස් එක කොහොමද දුකයි? උපේක්ෂා එක. ඒකත් ඉතින් වැඩකුත් නැහැ නේ තිබ්බා කියලා. නේ. සොම්නස්මනේ හොයන්නේ. ගාන සම්පස්සජ වේදනා. එහෙනම් රෝග වශයෙන් ඒ විදිහට සොම්නස්ම විඳින්න බැරි නම් මනස ලෙඩ නෙමෙයිද? ඒ තමයි රෝගය. දර අනිත්‍ය වශයෙන් දකින්න කියනවා, දුක් වශයෙන් දකින්න කියනවා, රෝග වශයෙන් දකින්න කියනවා. තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න කියනවා. තමන්ගේ දෙයක්ද? නාසය ගන්ධ එකතු වුනේ නැත්නම් අර එකක්වත් නැහැ නේද? ඉතින් කොහෙද තමන්ගේ? දැන් නාසය ගන්ධයයි තමන්ගේද? ඒක භූතයන්ගේ. හතර මහා ධාතුන්ගේ එක. ඒකත් මට නැහැ. ඒතර ගාන විඥාන, ගාන සම්පස්සජ වේදනා, සොම්නස් දොම්නස් මදහත්. ඒ එකක්වත් නැහැ නේද මේ නාසය ගන්ධය ඉදිරිපත් උන්නේ නැත්තම්. එන ශුන්‍යයිද? ඒතර තමන්ගේ දෙයක් එන්නේ නෑ. නැසෙන දෙයක් නෙමෙයි. නැසෙන වශනේ. කොහොමද නැසෙන්නේ? නැතිවන ස්ථනේ නැති වෙන. වේදනාවට ආශ්‍රිත චිත්තක්ෂණය. වේදනාව සිතේ හැසිරෙන්නේ. හැබැයි වේදනාව හැසිරෙන්නේ සිතේ කර්මයට අනුවයි. එතකොට මේ විඳින ආස්වාදයේ විඳින්නේ ඉහළින්ම විඳින්නේ කර්මයට අනුව නෙමෙයිද? අති සුවිසල් මන්දිරවල, මහා මන්දිරවල, රජමාලිගාවල් වල, විශේෂකෝප භෝගී ජීවිත, මහරජාලා, ඉන්දියාවේ එහෙම ඉන්නේ මහරජාලා එහෙම ඉන්නවනේ. ඒගොල්ලන් විඳින්නේ මුළු මාලිගාවම සුවඳ නිරන්තරයෙන් උදේ හවස සුවඳ කරන. හොඳ. නාන්නේ සුවඳ වතුර. අර ඒ කාලේ හිටිය කෙනෙකුත් නෑව නෙවෙයි. අර ගන්ධමාදන සිටුවරය සුවඳ වතුර නෑ මතකනේ. පොකුණක් එහෙම හදාගෙන. ඒ අර පඬිත් සාමණේර දන්නවනේ මේ කතාව. එහෙනම් සොම්නස් දොම්නස් මදහත් චිත්තක්ෂණ තුනයි. ඇති වෙන ශනේ නැති වෙනවා. නැසෙන දෙයක්. තර ශුන්‍ය කිව්වේයි නාසය ගන්ධය නැත්තම් අනිත් සියලුම ඒවා ශුන්‍යයි. නාසය ගන්ධය ශුන්‍යයි තමයි. චිත්තක්ෂණ 17යි. ඒක ශුන්‍යයි. තර ශුන්‍ය දෙයක් හැටියට දකින්න කියනවා. අනාත්ම දෙයක් හැටියට දකින්න. උපාදානය අතහරින්න නම් මේ කරුණු හතත් එක්කම යන්න නැත්තම් කවදාවත් අතහරින්නේ නැහැ උපාදාන. මාය උපාදානම තමයි. ඇලෙනවම තමයි. ඇලිච්ච තැන අල්ලගත්තා. ඇලිච්ච තැන උපාදාන. තණ්හාපච්ච උපාදාන. දැන් එහෙනම් අනාත්ම වශයෙන් දකින්න කියනවා.
අනාත්ම කිව්වේ. එතෙන්දී ආත්ම දිට්ඨිය කැඩෙනවා. ආත්ම දිට්ඨිය කැඩෙනවා. ආත්ම කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්. නොවෙනස් වෙන දෙයක් හැටියට. ඒකට ආත්මය කියන්නේ. ඒතර තමා කියලා ගත්තොත් ආත්මය. දැන් තමාද? දැන් මොකද්ද තමා? නාසය, ගන්ධය තමාද? එහෙනම් ගාන විඥානය තමාද? ගාන සංපස්සේ තමාද? ගාන සංපස්සජ වේදනා තමාද? ගාන සංපස්සජ සංඥා තමාද? ස්පර්ශ ප්‍රත්‍ය හටගන්න. ගාන සංපස්සජ චේතනා තමාද? තමා කියලා ගත්තොත් තමයි ආත්ම දිට්ඨියට වැඩෙන්නේ. සක්කාය දිට්ඨිය කවදාවත් කඩන්න බැරි ඔය ආත්ම දිට්ඨිය තුළ. පැහැදිලිව තියෙනවා මෙතන ආත්මයක් නැහැ කියන එක. අනාත්මයි කියන එක. තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියන එක. ප්‍රත්‍යයට අනුරූපයි කියන එක. උපකාරයට අනුවයි හැදෙන්නේ කියන එක. මේ ගාන විඥානය නැත්තම් ගාන සංපස්සයත් නැහැ. ගාන සංපස්සය නැත්තම් ගාන සංපස්සජ වේදනාත් නැහැ. ගාන සංපස්සජ වේදනා නැත්තම් ගාන සංපස්සජ සංඥාත් නැහැ. ගාන සංපස්සජ සංඥා නැත්තම් ගාන සංපස්සජ චේතනාත් නැහැ. දැන් ඒතකොට චේතන නැහැ කියන්නේ කර්ම නැහැ නේ. එහෙනම් කොතනද මේක කඩන්නේ? කොතනද නවත්තන්නේ? ඒකයි නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න වේදනාවෙන් තමයි කඩන්නේ. වේදනාවෙන් තමයි නවත්තන්නේ. වේදනාව දැනෙනව විඳින්නේ. විඳින්නේ තෘෂ්ණාව නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවැරදිව නොදැන, නිවැරදිව නොදැක මෙහි ඇලෙනවද? ඇලෙනවා කිව්වේ තෘෂ්ණාව. එහෙනම් පංච උපාදානස්කන්ධය වැඩෙනවා. පංච උපාදානස්කන්ධය වැඩෙනවා නම් මතු පුනර්භවය පිණිස තණ්හාව වැඩෙනවා. ඒතර මතු පුනර්භවය පිණිස තණ්හාව වැඩෙනවද? ඔකයි මනසින්. උඩ කායික මානසික දෙවිල්ල වැඩෙනවා. තෘෂ්ණාව නිසා නෙමෙයි හැම දෙයක්ම හොයන්නේ. ඉතින් දෙවිල්ලනේ. දෙවිල්ල. එහෙන් ලස්සන රූප හොයන්නේ, කනෙන් මිහිරි ශබ්ද හොයන්නේ, නාසයෙන් මිහිරි සුවඳ හොයන්නේ, දිවෙන් ප්‍රණීත රස හොයන්නේ, ශරීරයෙන් පහස හොයන්නේ. මොකක්ද? තණ්හා උපාදානෙ හින්දා නෙමෙයි. ඇලෙන සිත නෙමෙයි. හොයන්නේ. එහෙනම් නිවැරදිව දැනගෙන, නිවැරදිව දැකගෙන, නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තද ඔය ඇලෙන්නේ නැහැ. ඔගේ පංච උපාදානස්කන්ධය වෙන්නේ. එහෙනම් දෙවිල්ල නැහැ. ඒතර තණ්හාව නේද මේ දෙවිල්ල හදන්නේ? තෘෂ්ණාව නෙමෙයිද මේ දෙවිල්ල හදන්නේ? මේ දුක හදන්නේ? බුදුරජාණන් දේශනා කරන එහෙනම් උඩ කායික මානසික දෙවිල්ල නැහැ. එහෙනම් ඕකයි මානසික දුක් විඳින්නේ. ඒතර දුකට හේතුව තෘෂ්ණාව හැටියට නේද පෙන්නේ? නේද මෙතන මේ සූත්‍රය තුල. චතුරාර්ය සත්‍යයේදී මෙතන තියෙනවා. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධයයට මේ සූත්‍රය හරියට විභාග කරලා, හරියට පරීක්ෂා කරලා, හරියට බෙදලා බලුවොත් සෝවාන් වෙනවා, සකෘදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, අරිහත්ත්වයට යනවා. මේ සතර මාර්ග සතර ඵලම හම්බ වෙනවා. හැබැයි නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. දැන් කියවනේ නිවැරදිව දැන, නිවැරදිව නොදැන, නිවැරදිව නොදැක ඇලෙනවද? ඔහුගේ පංච උපාදානස්කන්ධය වෙන්නේ. නිවැරදිව දැනගෙන, නිවැරදිව දැකගෙන ඇලෙන්නේ නැද්ද? ඔහුගේ පංච උපාදානස්කන්ධය වෙන්නේ. එහෙනම් මතු පුනර්භවයේ පිණිස තණ්හා වෙන්නේ නැහැ. ඔකට කායික මානසික දෙවිල්ලක් නැහැ. ඔකයි මානසික දුක් දෙන්නේ නැහැ. පැහැදිලිද? ඒතකොට දැන් ගාන සංපස්සජ වේදනා, ගාන සංපස්සජ සංඥා, ගාන සංපස්සජ චේතනා. චේතනා කියේ කර්ම වලට. ඒතකොට කර්මයේ නියාම නෙමෙයිද පැවැත්මට සත්‍යයද? ප්‍රවෘත්තියට. ඒතර කර්ම උඩ සිත නෙමෙයිද සිත තියෙන්නේ? ඒ විතර්ක ਵਿਚාර ඉතින් ඒ මතනේ සිත තියෙන්නේ. එතකොට කම්ම නියාම චිත්ත නියාම. සත් මහණෙනි සත්‍යයේ පැවැත්මට දෙකයි. සත්‍යයේ පැවැත්මට කරුණු දෙකයි. කම්ම නියාම චිත්ත නියාම. දැන් දෙකයි නේ අයින් කරන්න තියෙන්නේ. මොකක්ද? කම්ම නියාම. කර්මශය. එන සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. තර සංස්කාර නිරෝධ කරන්න නම් අවිච්ඡා යත්තේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාවට ප්‍රත්‍යාශ්‍රව. කාමාශ්‍රව, භවශ්‍රව, ditthියාශ්‍රව. ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යාශ්‍රව කියන්නේ ඇලෙනවා කියන්නේ. ආයන තණ්හාව. දැන් මේ කොහෙන් ආවත්, කොතනින් ආවත් පෙන්වන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ. තෘෂ්ණාව කියන එක.
සමුදාය සත්‍යය. දැන් පැහැදිලිද කියපේ? දැන් පැයක තුනට 20ක් ගියානේ. ඔය ටික කියන්නේ. නේ. අන්තර ටිකයි රායිතේ අනිත් එක කියන්නේ. දිවයි, කයයි, මනසයි තුනක් කියන්නේ නේ. නිවැරදිව දේශනා කරන, නිවැරදිව අහන්න, නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. එතකොට පංච උපාදානස්කන්ධ වැඩෙන්නේ. එහෙනම් දිව කර්ම හතත් එක්ක යන්න ඕනේ. නැතු කවදාවත් මේ ධර්මය අවබෝධ කරන්නේ. නිවැරදි කරුණු හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අර නියාම ධර්ම දෙකක් අරගෙන. හැබැයි මේක මේ නියාම ධර්ම දෙක මේ සූත්‍රයේ නැහැ. මම මේ පෙන්නන්නේ මේ නිවැරදිව ක්‍රියාත්මක සිදුවෙන සිදුවීම මේ ධර්මතා දෙකක් අරගෙන මොකද බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයේ පැවැත්මට දේශනා කරේ මේ කම්ම නියාම චිත්ත නියාම කියන ධර්මතා දෙක ඒකත් අරගෙන පෙන්නුවේ ඔයාලට ඔකටේට තවත් පැහැදිලිව තේරුම් ගන්න. මේ සෑම ධර්මතාවයක්ම කර්මයටයි කියන එක. නාසය කර්මයටයි කියන එක. බාහිර දේ කර්මයටයි නැහැ. ඒක සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. එතන තියෙන්නේ අර බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම ආදී වශයෙන් ඒ විශ්ේ පැවැත්ම. අද මේ සෑම දෙයක්ම චිත්තක්ෂණ 17 ඊට වඩා අවශ්‍යයක් නැහැ බාහිර මොන දේ ගත්තත්. මේ එතන ඉඳලා පටන් ගන්න ක්‍රියාව. ඒතර විඥාන, පස්ස, වේදනා, ඒතර සංඥා, චේතනා මේ කොහොම? ඒතර චේතනා කියන්නේ කර්මය කියන තැනට යන හැටි. එතකොට බුදුරජාණන් වහන්සේ මම ඒතකොට ඒක ගත්තේ මෙතනදී කම්ම නියාම, චිත්ත නියාම මේ සත්‍යයගේ පැවැත්මට ප්‍රත්‍ය වෙන ආකාරය පිට. එහෙම නැත්නම් මේ ධර්මයේ කොලොත් මේ ධර්මතා හත එක නිවැරදිවම පැහැදිලි වෙනවා, පිරිසිදු වෙනවා දර්ශනය. ඒතර අනිත්‍ය වශයෙන් එහෙනම් දිව අන කියන එකත් ඒක, ශරීරය කියන එකත් ඒක. සතර මහා ධාතු හඳුනා ගන්න දීලා තියෙන නම දිව කියලා නමක් දැන්. අර බාහිර රසයෙන් එකක් මොනතර ලස්සන මොන බාහිර රසයක් ඇද්ද? ඒ සියලුම රසයන් සතර මහා ධාතු අනිත්‍ය වශයෙන් දකින්න කියනවා. අනිත්‍ය මොකක්ද අනිත්‍ය වෙන්නේ? සතර මහා ධාතු අනිත්‍ය. සතර මහා ධාතු අනිත්‍ය. ඒ චිත්තක්ෂණ 17 නැති වෙන. අනිත්‍ය දකින්න නම් නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න නම් දිව කියන සංඥාව අයින් වෙන්න ඕනේ. ඒකයි කියන්නේ සංඥා වැරදි කියලා. ඔක මුලා කරන සංඥාව. රවට්ටන සංඥාව. නැති දෙයක් ඇති දෙයක් හැටියට පෙන්වන සංඥාව. ඒකයි මිරිගුව කිව්වේ. සංඥාවෙන් මිරිගුව. නැති දෙයක් හැටියට පෙන්වන. දිවක් නැහැ සතර මහා ධාතු පෙන්වනවා දිවක් හැටියට. ඒතර අනිත්‍ය තියෙන්නේ සතර මහා ධාතුන්ගේ. සතර මහා ධාතුන්ගේ අනිත්‍ය තියෙන්නේ දිවේ නෙමෙයි. දුක තියෙන්නේ දිවේද සතර මහා ධාතුන්ගේ ක්‍රියාවෙද. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවෙ. ඒ දිවෙන් ආස්වාදයක් විඳින්න නම් සිත ඕනේ. සිත නැතුව දිවෙන් වැඩන්නේ. දිවෙන් වැඩක් තියනද සිත නැතුව? දිවෙන් වැඩන්නේ. ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් නාම රූප දෙක ක්‍රියාවක් තියෙනවා. ඒතර දැන් චිත්ත නියාම, කම්ම නියාම කියන එක අයිති නාම ධර්මයන්. ප්‍රබුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මහණෙනි දිව කියන එක කර්මයට අයිති කියන එක. ඒ කම්ම නියාම. ඒ කර්ම හදනවනේ ඔක. ඒකනේ කම්ම නියාම කියලා කිව්වේ. ඒ කර්ම හදන්නේ. කර්ම හදන්න මුල් වෙන්නේ නැද්ද? ජීවා සංපස්සජා වේදනා, ජීවා සංපස්සජා සංඥා, ජීවා සංපස්සජා චේතනා. දැන් කර්ම හදන්නේ නැද්ද? හදනවා. ජීවා කියන්නේ දිව, බාහිර රසය දෙක නිසා සිත, කර්ණ තුන එකතු කරන ස්පර්ශය, ස්පර්ශය නිසා වේදනා, ස්පර්ශය නිසා සංඥා, ස්පර්ශය නිසා චේතනා. කර්ම. එහෙනම් ඒ තමයි කර්මයට අයිති කියලා කිව්වේ. එතකොට දැන් චිත්ත නියාමයි. දැන් බාහිර රසයක් අරගෙන මොකක්ද හදන්නේ? එහෙනම් දිව අනිත්‍ය වශයෙන් දකින්න. දිව නෙමෙයි සතර මහා ධාතු අනිත්‍ය වශයෙන් දකින්න.
දුක් වශයෙන් දකින්න. ආයතනයක් ඕක. ජීව ආයතනය. ජීව ඉන්ද්‍රිය, ජීව ద్వාරය, ජීව ප්‍රසාද රූපය. ප්‍රසාද රූපය කිව්වෙත් එතනදී කර්මය පෙන්වන්නේ. ප්‍රසාද රූපය කිව්වේ ඒකයි. එහෙනම් කම්මනියම්. එහෙනම් දැන් සිතත් එක්ක බැඳිලා තියෙන්නේ. දිව. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. දැන් නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා. ආයතනයක් අනිත් එක. සලආයතන පච්ච පස්ස. පස්ස පච්ච වේදනා, වේදනා පච්ච තණ්හා, තණ්හා පච්ච උපාදාන, උපාදාන පච්ච භව, භව පච්ච ජාති, ජාති පච්ච දැන් ජරා මරණනේ හදන්නේ ඔක. දැන් යැලෙන්නේ ඔකට. ඒ මගේනේ. තමන්ගේනේ. තථාගතයන් වහන්සේ මේක පෙන්වන තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. තමන්ගේ නෙමෙයි ඕක. ශුන්‍ය වූ දෙයක් හැටියට දකින්න. රෝගයක් හැටියට දකින්න. හැදෙන්නේ නැද්ද ඔකේ රෝග? දිවේද රෝග හැදෙන්නේ? නෑනේ. කොහෙද හැදෙන්නේ? සතර මහා ධාතුන්ගේ රෝග හැදෙන්නේ. දිවක් නැහැ තියෙන්නේ සතර මහා ධාතුන් නෑ ඒකේ රෝග හැදෙන්නේ. ඒතකොට දිව නිසා යම් අපහසුතාවයක් විඳිනවා නම් සතර මහා ධාතුන්ගේ වෙනස් වීමක් නෙමෙයිද? සතර මහා ධාතුන්ගේ වෙනස් වීමක් තියෙනවා. එහෙනම් රෝග තියෙන්නේ දිවේද සතර මහා ධාතුන්ගේ? රෝග හැටියට දකින්න. ඒතර දුක් හැටියට දකින්න. තමාගේ නොවන දෙයක් හැටියට දකින්න. තමාගේ දෙයක් නෙමෙයි. කාගේද? සතර මහා ධාතු. හැබැයි සතර මහා ධාතු අයිති කර්මයට. එතන ජීව ප්‍රසාද රූප හැටියට දේශනා කරේ. ඉන්ද්‍රිය හැටියට දේශනා කළේ අධිපති. අධිපති කියන්නේ කර්මය. ద్వාරයක් හැබැයි දොරක්. ඒ බාහිර දේවල් ඇතුල් කරන්න පුළුවන් හින්දා දොරක් හැටියට දේශනා. ආයතනයක් හැටියට දේශනා කරේ නිපදවන්න පුළුවන්. ඉදිරි ධර්මතාවයන් නිපදවන්න මුල. ඒ නිසා ආයතනයක් හැටියට දේශනා කළා. ජීව විඥාන, ජීව සංපස්ස, ජීව සංපස්සජ වේදනා, ජීව සංපස්සජ සංඥා, ජීව සංපස්සජ චේතනා. ඔය සියල්ල නිපදවන්න මුල් වෙන නිසා ආයතන හැටියට දේශනා කළා. එහෙනම් දර තමන්ගේ තමන්ගේ නොවන දෙයක් හැටියට දකින්න. නැසෙන දෙයක් හැටියට දකින්න. නැසෙන්නේ හැබැයි තියෙන බවනේ පේන්නේ. තියෙන බවමයි පෙන්වන්නේ. නෑ නැසෙන චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17යි. නැසෙනානේ. ඒක දිව නෙමෙයිනේ නැසෙන්නේ. සතර මහා ධාතු. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මතා දෙක, පැවැත්මට දේශනා කරපු ධර්මතා දෙක මෙතනදී තියෙනවද? කම්මචිත්ත අනිත් එක රූප ධර්ම දෙක. රූප ධර්මයන්ට පැවැත්ම තියෙන්නේ මේ නාම ධර්ම දෙක නිසා තමයි. ඒ නාම ධර්ම දෙකෙන් එකක් අයින් කරාම අරගොල්ලන්ගේ ඇති වැඩක් නැහැ රූපයන්ගේ. අතර මහා ධාතු. ඇයි? එයාලට මේ නාම ධර්මයේ ප්‍රත්‍ය වෙන්නේ නැතුව හදන්න බෑනේ. ප්‍රසන්න විඥානය ගත්තේ නැත්තම් යුක්තාණුවේ ක්‍රියාව නැහැ. එතකොට සතර මහා ධාතුන්ට වැඩක් නැහැ. මේ සිත සම්බන්ධ වුනේ නැත්තම්. පැහැදිලි. චිත්ත නියම කම්ම නියම. දැන් එහෙනම් තමන්ගේ දෙයක් නෙමෙයි නැසෙන. ඒතකොට චිත්තක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙන ශුන්‍යයි. කොහෙද තියෙන්නේ? නිබ්බති ලක්ෂණය. අලුතෙන් උපදින ක්ෂණේ නැති වෙනවා. ඒක නිබ්බති ලක්ෂණය කියන්නේ. කොහෙත් ඉඳිලා එනවා තිබිලා එනවා නෙමෙයි. රැස් වෙලා එන තිබිලා එනවා නෙමෙයි. ගොඩ ගැහිලා තිබිලා එනවා නෙමෙයි. අලුතෙන් උපදිනවා. කම්මචිත්ත ඊත්වාර. අලුතෙන් උපදින ක්ෂණේ නැති වෙන ශුන්‍ය කිව්වේ ඒකයි. ආත්මයට දාන්න බෑ. සක්කාය දිට්ඨි. ආත්ම දිට්ඨි කියන්නේ සක්කාය දිට්ඨි. නෑ අනාත්මයි. වෙනන තථාගතයන්. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. ඒතර තමා කියලා මේ මොකකටද තමා කියලා දාන්නේ? දිවට දාන්න පුළුවන්ද? රසයට දාන්න පුළුවන්ද? ඒ දෙක නිසා හැදෙන සිතට තමා කියනවාද? ඒ කාරණා තුන එකතු කරන ස්පර්ශයට තමා කියනවාද? ස්පර්ශය නිසා විඳින වේදනා සිතේ හැසිරීම සම්නස් දම්නස් මදහත් ඒකකට තමා කියනවාද? ස්පර්ශය නිසා ඇති වෙන සංඥාවට තමා කියනවාද? ස්පර්ශය නිසා ඇති වෙන චේතනාවට තමා කියනවාද? තමා කිව්වොත් සක්කාය දිට්ඨිය. අනේ
ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද? උපකාරයට අනුරූපව නෙමෙයි. අය තමයි අනාත්මයි. එතකොට ඒවා සිතට දැන් ඇතුල් වෙලාද තියෙන්නේ? එතකොට දැන්ට තියෙන දික්ටි වශයෙන් සිතට ඇතුල් වෙලා තියෙන ඒ සිතුවිලි අයින් වෙනවා. එන්නේ සම්මා දිට්ඨියට. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නිවැරදිව දැනගන්න නිවැරදිව දැක ගන්නවද? එහි ඇලෙන්නේ නැද්ද? ඒ සමාධිත්‍යයි. ඒ සමාධිත්‍යයි. ඒතර සමාධිත්‍යතර නිවැරදිව කල්පනා කරා නිවැරදිව විභාග කළා ඒ සම්මා සංකප්පේ. ඒ අනුවගේ කාය කර්මය පිරිසිදු වෙනවා. වචී කර්මය පිරිසිදු වෙනවා. ආජීවය පිරිසිදු වෙනවා. එතකොට ඒ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒ පිරිසිදු වෙනවා. මේ ධර්මතා පහ නිවැරදිව ක්‍රියාත්මක වෙනකොට එතන තියෙනවා නිවැරදි සිහියක් තියෙනවා. නිවැරදි උත්සාහයක් තියෙනවා. නිවැරදි සමාධියක් තියෙනවා. අනිත් ධර්මතා තුනක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තේ කෙනා සතර සම්‍යක් ප්‍රධාන වඩනවා. සතර ඉද්ධිපාද වඩනවා. සතර සතිපට්ඨාන වඩනවා. පංච ඉන්ද්‍රිය වඩනවා. පංච බල වඩනවා. සප්ත බොජ්ජංග වඩනවා. ඒ අනුව ඔවුන් නිවැරදිව අවබෝධ කරගන්නවා. නිවැරදිව අවබෝධ කරගන්න තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහයි. නිවැරදිව අවබෝධ කරනවා. අයින් කළ යුතු දේ නිවැරදිව අයින් කරනවා. ඒ අවිද්‍යාවයි තණ්හාවයි. ඔහුට සමත විදර්ශනා මේ ජෝඩුව මේ යුගල නිවැරදිව පවතිනවා එතන. එතන නැද්ද සමතය විදර්ශනාව? ඔව්. නිවැරදිව අවබෝධ කරනවා විද්‍යාවයි විමුක්තියයි. විද්‍යාවයි විමුක්තියයි. ඒ කියන්නේ අරිහත්ත්වය මේ කියන්නේ. එතකොට මෙතනට එනකොට මේ සියලු ධර්මයන් විභාග කළ අනිත් ටික ලබන සතිය කියන්නේ. මම කියන්න වෙලා නැහැ. දැන් දිවෙනුත් තව මේ එකයි ගද්දිව විතරනේ ගත්තේ. බාහිර රාශිය එතනක් තියෙනවා තව පහක් තියෙනවා. ඒතර කය කියන්නේ මනස ගැන කියන්න තියෙනවා. ඔව්. එහෙමයි. වාසේ දිගටම දේශනා කළානේ ස්වාමීන් වහන්සේ. තව අනිත් එක කියන්න ගියොත් තවත් පැයක්වත් යනවා ස්වාමීන් වහන්සේ. අයියෝ වහන්සේ. බොහෝ විලාවට. හරියට දානවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ හොඳටම පැහැදිලි. ස්වාමීන් වහන්සේ. ඉතාලපත් හොඳට හිතට දැනෙන විදිහටම පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. මේ අනිවාර්යයෙන් මාර්ගඵල ලබාගෙන යන්නේ මේක. නිවැරදිව ලබාගෙන යන්නේ. ඒ කියන්නේ මේ හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මතාවයන් මෙතනදී දකින්නමනේ. එහෙමයි ස්වාමීන්. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් එතකොට රෝග වශයෙන් තමන්ගේ නොවන දෙයක් හැටියට හා නැසෙන දෙයක් හැටියට හා නැසෙන හැටියට අනාත්ම දෙයක් හැටියට විභාග කරනකොට කැඩෙන්නේ නැත්නම් ඒවා ස්වාමීන්. අනිවාර්යෙන් කැඩෙනවා ආත්ම දිට්ඨිය. ආත්ම දිට්ඨිය කැඩෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය කැඩෙනවා. සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන්නේ සීලබ්බත පරාමාස ඒතර විචිකිච්ඡා දෙකම කැඩෙනවා. ඒතර නිබ්බති ලක්ෂණය ගැන දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒතර උද්‍යප්ප ඥානය ඇති වෙන්න ඕනේ. ඔව් අලුතෙන් උපදින ශනේ නැති වෙනවා. දැනෙන්නේ නැති වෙනවා. එතකොට එතන ශුන්්‍යතාවයක් නේ ස්වාමීන් වහන්සේ නේද? ඔව් එතන ශුන්‍යතාවය. අනිත් කාරණේ තමයි දැන් දිවයි රසයයි නැත්තම් ඉතිරි ධර්ම එකක්වත් නැහැනේ. නෑ ඒ ඔක්කොම ඒවත් ශරේකින් නැති වෙනවා. එහෙනම් ශුන්‍යනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ශුන්‍යයි. අර දෙක ශුන්‍ය නම් ඒ ඉස්සරහට එන්නේම ඔක්කොම ශුන්‍ය වෙනවනේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ සෑම දෙයක්ම ඇති වෙන්නේ මේ ධර්මතා දෙක නිසා. එහෙමයි ස්වාමීන්. ධර්මතා දෙකේ තියෙන ශුන්‍යතාවය. ශුන්‍යතාවය. නැද්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ශුන්‍යතාවය. එතෙන්දි ස්වාමීන් වහන්සේ අවසරයි අර දුක්ඛ ලක්ෂණය කියලා ගන්නකොට අපි එතන අර සංකතයක් සකස් වෙච්ච දෙයක් හින්දා එතකොට මේ සංකත හින්දා සංతాප විපරිණාම පීලන කෙනේ ලක්ෂණ හතරට හිතුවාම හොඳයි නේ ස්වාමීන් වහන්සේ. ඒකේ දුක්ඛ ලක්ෂණය. ඔව් පීඩන ස්වභාවයක් තියෙනවා සංකත ස්වභාවයක් තියෙනවා සංతాප ස්වභාවය. ඒක ස්වභාවයෙන්. ඔව් දැවිල්ල කිව්වෙ එතන සංతాප කියන එක ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහෝ පිං ඔබ වහන්සේට අපිට හොඳට තේරුණා ඒක. ඉතින් අනිත් අයටත් ප්‍රශ්න තියෙනවා නම් මේ ස්වාමීන්. ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න මේ ස්වාමීන් වහන්සේ දැනගන්න මේ ස්වාමීන් වහන්සේට විඩාවට පත් වෙලා තියෙන්නේ. ඒකට කමක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. තියෙනවා නම් අහන්න පුළුවන්. ඔව් පුළුවන් අහන්න. අනිත් එක පස්සේ ලබන සතිය කියන්නේ. එහෙමයි. ඔව්.
වහන්සේ කරුණ හතක් ගැන පැහැදිලි කළා. සාමාන්‍ය වශයෙන් ස්වාමීන් වහන්සේ එතන තියනවාද කරුණු 11ක්ම තියනවා නේද ස්වාමීන් වහන්සේ? එහෙනම් ඉතින් ප්‍රශ්න මොකද නැද්ද? නැහැ වගේ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඒගොල්ලන්ට තියනවා නම් ඉදිරිපත් කරන්න. ප්‍රශ්නයක් නැති ඕනේ. ඉතින් කියපු දේශනා කරපු හැටියට නේ. එහෙමයි අඳුර පස්සේ ඇති වෙන්නේ විදියක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔතන ස්වාමීන් සලායතන නිරෝධයම තමයි වෙන්නේ ඔබ වහන්සේ කිව්වාගේ නිවනම තමයි ඉතින් ඔය වෙනකොට ඔක්කොම ආයතන වලින් ගන්න අරමුණු ඔක්කොම ඉතින් නිරෝධයටපත් වෙනවානේ. ඔව්. ඒ අරමුණ වල මුලා වීමනේ මොහය කියන්නේ. ඔය කියපු කරුණ වල මුලා වීම තමයි ඔක්කොම ආරම්භණයෙන් ඉපයි ගන්න. චිත්ත නියාමෙන් ගන්න බෑ. ඒතර ඔය අරමුණ වල මුලා වීම තමයි මොහය කියන්නේ. එතකොට මෝහයෙන් මිදෙනවනේ. එහෙමයි. නිවැරදිව දැන ගැනීම, නිවැරදිව දැක ගැනීම තුළ මොකෙන්ද මිදෙන්නේ? මෝහයෙන් මිදෙනවා. මිදෙනවා. ඒක. ඒතකොට ලෝභය ද්වේෂය ඇති වෙන්නේ නැහැ නේ ස්වාමී. ඔව්. ඇත්ත ඇති හැටියෙන් දැක්කහම ඒතකොට පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා, දුකයි, අනාත්මයි කියලා ඔබ වහන්සේ කියපු විදිහට ඒ කරුණු හත අනුව හතම නැත්නම් අර තුන දැක්කත් නේද ස්වාමීන් වහන්සේ ඒක. අනිත්‍ය දුක ත්‍රිලක්ෂණ විදිහට ගත්තත් පුළුවන් නේ. ඒක තමයි. දැන් අර තවත් විස්තර වශයෙන් පෙන්වේ අර කරුණු හතරත් අරගෙන දැන් කම්මනියා බුද්ධාන් වහන්සේ ඉදිරිපත් කරපු සත්‍යයේ පැවැත්මට දේශනා කළේ කරුණු දෙකයිනේ. දෙකත් අනන්තව දේශනා කළේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකවල දැන් ඒකෙන් බැලුවම තවත් ස්ථාවර වෙනවානේ. සාහිතික වෙනවානේ. එහෙමයි. චිත්ත නියාම කම්ම නියාම. ඒක ඔය දෙක තුන නේද සත්‍යයේ පැවැත්ම තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. විඥානය. එහෙමයි. එහෙමයි. කම්ම චිත්ත. විඥානයේ පිහිටීමම තමයි උතන ප්‍රශ්නේ නේ ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්. විඥානයේ සංකාර නිරෝධ විඥාන නිරෝධ. විඥාන නිරෝධ නාම රූප නිරෝධ. නාම රූප නිරෝධ සලආයතන නිරෝධ. භව නිරෝධ වෙනවනේ ජාති නිරෝධ. අර විඥාණයට තැනක් දුන්නාම ස්වාමීන් අපි දිගෙන් දෙකටම අපි අර සිත ඇති වෙනවා. ඒක තමයි සිතේ ඇති පැවැත්මම තමයි උතන කර්මය සිද්ධ වෙන්නේ. ඔව් පැවැත්ම තමයි දුක කියන්නේ. ඒකයි පැවැත්ම දුකයි කියන්නේ. ජාතිය දුකට හේතුව ජාතිය කිව්වේ ඒකයි. ජාතිය කිව්වේ පටන් ගැනීම හට ගැනීම සකස් වීම ඒක තමයි ජාතිය. ඒතර සතර මහා ධාතුන්ගේ හට ගැනීම හා සිතේ හට ගැනීම තර විඥානය ස්පර්ශය වේදනා තර සංඥා චේතනා හට ගැනීම තමයි දුක. දුක. පංච උපාදානස්කන්ධයමයි දුකනේ ස්වාමීන් වහන්සේ එතන. පංච උපාදානස්කන්ධය. සක්කාය කැඩෙනවද? අනිවාර්යෙන්. කැඩෙනවා. මේ ටිකවත් කඩා ගන්න උත්සාහ කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපිට ඉතින් කියන්න එහෙමයි අපි උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ. ආත්ම දිට්ඨියවත් කඩා ගන්න අනිවාර්යයෙන්. ඒකයි ස්වාමීන් වහන්සේ වහන්සේලාට ඒකට එන්න ස්වාමීන් වහන්සේ ඉතින් අපි නුවණයි සතියයි යෝනිසය මනසිකාරයයි. සති සම්පජාන්ති කියන්නම ඕනේ. ඒක නෑනේ ස්වාමීන්. ඒක තමයි. ඉතින් බාහිර ලෝකයක් එක්ක දෙන බැඳීම අතහරින්න වැඩක් නෑ. බාහිර ලෝකයක් එක්ක මනසින් බැඳිලා වැඩක් නෑනේ. නේ? එහෙමයි. එහෙමනම් ස්වාමීන් ඔබ වහන්සේ අදත් ඔබට බොහෝ වටිනා ධර්මපරයයක් දේශනා කළේ. ඔබ වහන්සේට බොහෝ කුසලත්වය ප්‍රාර්ථනා කරන අප ගැන බොහෝ අනුකම්පාවෙන් අපේ ධර්මයේ සහාර්ථයෙන් දේශනා කර සසර දුකින් නිවනට දොරටු ඇර දෙන ඔබ වහන්සේට අජරාමර නිවන් සුවපත් වේවායි කියන සියලු දෙනා විසින් ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. එහෙනම් මෙතෙක් රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් තම තමන් නමින් පරලෝසපත් පුණ්‍ය අනුමෝදනාවක් තියෙනවා. චුට්ටක් ඉන්න මේ අද ධර්ම දේශනාව සඳහා පුණ්‍ය අනුමෝදනාවක් තියෙනවා. මීට වසර 9කට පෙර අප්‍රේල් මාස 3 වෙනි දින පරලෝසපත් සමන්ති ගුණරත්න යන අයගේ මෑණියන් වන දයාවතී වඩුවාවල මහත්මියටත් කාලිංග ගුණරත්න මහතාගේ දෙමව්පියන් වන එඩ්වින් ගුණරත්න පියතුමාටත් ඔලිවියා ගුණරත්න මෑණියන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම
අද පින්කමේ අරමුණක් මේ පින්කමේ සඳහා ධර්මදේශනාමේ පින්කම තේහනම් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තිය. මොකද නිවනට බණ කිව්වේ සසරෙන් නිවනට. දැන් සසරෙන් සසරට නෙමෙයි නිවනටයි බණ කිව්වේ. දැන් නිවනට බණ අහන එකත් අතිශය ශ්‍රේෂ්ඨ කුසලයක්. නිවනට බණ කියන එකත් අතිශය ශ්‍රේෂ්ඨතම කුසලයක්. එහෙනම් ඒ උතුම් කුසල් අපි දෙගොල්ලම සිද්ධ කරගත්තා. රැස් කරගත් මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් හා ධර්ම දේශනා කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් ඇති කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තිය එමෙහිට වසර 9කට පෙර අප්‍රේල් මාස 3 වෙනි දින පරලෝකසපත් සමන්ති ගුණරත්න එයානායගේ මෑණියන් වන ජයවති වඩුවාවල මහත්මියටත් කාලිංග ගුණරත්න මහතාගේ දෙමව්පියන් වන එඩ්වින් ගුණරත්න පියතුමාටත් ඔලිවියා ගුණරත්න මෑණියන් ඇතුළු මේ සියලු දෙනා නමින් පරලෝකසපත් යම් ඥාති කවුරු වේද පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා ඒ දෙමව්පිය ඥාතීන් සිහිපත් කරගෙන ඉදම්මේ ඥාතීනං හෝතු කියන ගාථාව කියන්නේ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ට උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. එක්කාවතා චම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එක්කාවතා චම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතවතා චාමි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. හොඳයි සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීරිස නිච්ඡං වර්තාපචා ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිතේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු. සුඛේ වේවාන පච්චාත් සෝපත් නිදුක්ඛ නිරෝගී වේවා. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම. සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි පූජනීය තපුවණේ අරියදජ ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඊ타මත් කරුණාවෙන් අපගේ සියලු ගැටලු निराකරණය කර දෙමින් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි දේශනා කරන ඔබ වහන්සේට පාදාභි වන්දනා කර පුණ්‍ය අනුමෝදනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර चिराත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත්භාවය ලැබේවා අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු ප්‍රේශ්‍රය වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දායාද කළ පින්වත් දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාට මහානීය ධර්ම දානමය කුසලයේ අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කර බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලය නිවන් මාර්ගය පූර්ණය කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තවද මෙම මොහොතේ ලෝකුරා පැතිරෙන වසංගත රෝගයත් සියලුම ප්‍රශ්නත් විසඳී ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම
කිසිම බයක් සැකක් නැතුව සතුටින් සමාදානෙන් ජීවත් වීමටත් මෙම සියලු කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මෙම ධර්ම මණ්ඩපේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. පෙරවන් සරණයි